वहाँ से माँ अब देवियान वहाँ से निसात अब वहाँ से माँ पे पूजनीय उराजुआन वहाँ से निसात अब वहाँ से माँ पे माँ आयते कारुआन वहाँ से अबे मैं स्वामी वहाँ से निसात अबे वहाँ से नमस्कार करना स्वामी सियाला रतरा प्रवशवाई सियाला रतरा पे उसवाने वहाँ से गिना में अब माया पे स्वामी अब यहाँ पे तेज से अलंकार है देवियान वहाँ से मैं मुझे पूजा बताई अब यहाँ अलंकार है देवियान वहाँ से नमस्कार है मेरे सुवादक में सिन अब नमदिन मेरी पूजा मत मेरा अब बस सन्नेनी मेरे सुवादक में सिन अब नमदिन मेरी पूजा मत मेरा अब बस सन्नेनी
Hallelujah Swamini. ඔබ නමස්කාර වේවා නමස්කාර වේවා මගේ දෙවියන් වහන්සේ. අති උතුම් අපේ මරජුවන් වහන්සේ. අපේ ජීවිත වෙනස් කළ දෙවිඳුන බයි ස්වාමීනි. අපේ ජීවිත අලුත් කරන දෙවිඳුන බයි ස්වාමීනි. අපේ නාම කමේ දෙවියන් වහන්සේ බයි අපේ උත්කෘෂ්ඨ වූ අලංකාරයේ තේජස අපේ රජුවන් වහන්සේ බයි. මුල්ම නමස්කාරය ඇති දෙවියන් වහන්සේ බයි. මුල්ම කරුණාවේ ස්වාමීන් වහන්සේ බයි. වෙන ස්වාමීනි. අපි වහන්සේට වාර වෙනවා ස්වාමීනි. අපි මුල් නමස්කාරය ඔබ වහන්සේට වසවන අතර ස්වාමීනි. සියල්ල ඔබ වහන්සේ උදෙසා. සියල්ල ඔබ වහන්සේගේම ගෞරවය උදෙසා. ඔබ වහන්සේගේ ප්‍රශංසාව උදෙසා. ඔබට නමස්කාරයක් පිළිසෙනවා ස්වාමීනි. උතුම් දෙවිඳුන බයි. සියල්ල ඔබ වහන්සේටම වාරයි. හොඳයි අපි ගලාති පොතට පෙරලා ගමු. ගලාති පොත පටන් ගමු. හලෙලූයා. එතනින් පටන් ගමු. ගලාති පොත ලියන්නේ කවුද? පවුල් තුමා. ගලාති පොත ලියන්නේ පවුල් තුමා. එතකොට පවුල් තුමා කොයි කාලෙද ලියනවා කිව්වම? ක්‍රිස්තු වර්ෂ 40ත් 50ත් අතර කාලය තුන තමයි ගලාති පොත ලියන්නේ. ඒ ගලාති පොත ලිවීමේ සම්පූර්ණ සිද්ධාන්තය පවුල් තුමාගේ කතාන්දරය එතන තියෙනවා සිදුවීම ක්‍රියා 15 දී. හරිද? එහෙට අපි යන්නේ නැහැ. ඒ වගේම පවුල් තුමා 3 වතාවක් ගලාතිය විසිට් කරලා තිනවා. ගලාතිය සංචාරය කරලා තිබෙනවා. ඒ සභාවන් සේවය කරලා තිනවා සභාවන් තුළ. එතකොට ඒව සඳහන් වෙනවා කිව්වේ ක්‍රියා 13 පළවෙනි එක 13 සිට 14:23 දක්වා. ඒ වගේම ක්‍රියා 16:6 ඒ වගේම ක්‍රියා 18:23. එතකොට අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ පවුල්තුමා මෙලිව්වා වූ ගලාති හසන්පත ගැනයි. ආමේන්. හොඳයි. මොකද කියන්නේ මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කර්ණ කොටගෙනවත් නොව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටෙව් පිය වූ දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන ප්‍රේරිතෙක් වන පාවුල් නම් මා විසින්ද මනුෂ්‍යයන් කෙරෙන්වත් මනුෂ්‍යයා කර්ණ කොටගෙනවත් නොව. ආමේන්. එතකොට පවුල්තුමා කියනවා පවුල්තුමා කොපමණ ඉගෙනගෙන හිටියත් පවුල්තුමා කොපමණ වංශකාරයෙක් වුණත් නමුත් ඔහුගේ හැකියාවකින්වත් ඔහුගේ අධ්‍යාපනයකින්වත් ඔහුගේ අත්දැකීමකින්වත් නෙමෙයි මේ ලියන්නේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ කියන නිසයි මේ ලියන්නේ. ආමේන්. දෙවියන් වහන්සේ තමයි මේකට සම්පූර්ණයෙන්ම මඟ පෙන්වලා තියෙන්නේ. කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ උන්වහන්සේව මලවුන්ගෙන් නැගිටවූ පිය වූ දෙවියන් වහන්සේ කරුණ කොටගෙන. ආමේන්. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්ක ජේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටවූ පිය වූ දෙවියන් වහන්සේ ගැන. right? එතකොට මේ ගලාති පොත සම්පූර්ණයෙන් පවුල්තුමා ලියනවා කිව්වේ මොකද අපි? සමහර දෙවියන් වහන්සේව දන්න සෙනග අන්‍ය ජාතීන් දෙවියන් වහන්සේව දැනගෙන ඒ අයගේ හැරීම, ඒ අයගේ ගැලවීම ගැන ඒ අය ඒ තරමට විශ්වාස කළේ නැහැ. ඒ අයට ගැලවීම ලබන්න පුළුවන් කියන බව ඒ අය විශ්වාස කළේ නැහැ. ආමේන්. මොකද ඒ අයගේ සංස්කෘතිය තුළ චර්මච්ඡේදනය තිබුණේ නැහැ. මේ අය හිතුවා යුදෙව්වරුන්ට විතරයි නේද? අදටත් යුදෙව්වරු හිතරයි හිතන් ඉන්නේ යුදෙව්වරුන්ට විතරයි දෙවියන් වහන්සේවයි තියෙන්නේ. ආමේන්. නමුත් පවුල්තුමා කියනවා මලවුන්ගෙන් නැගිටෙව්වා වූ ජේසුස් වහන්සේ සහ දැන් හරි. ඔයගොල්ලෝ දැන් යම් තාම දුරට ජේසුස් වහන්සේව පිළිගන්නවා ගැලුම්කාරය විදිහට. නමුත් ජේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටෙව්වා. ඇයි එහෙම කතා කරන්නේ? මරණයක් ගැන කතා කරනවා. right? ඇයි ඒගොල්ලෝ අන්‍ය ජාතීන්ගේ ගැලවීම පිළිගන්නේ නැත්තේ? ඒ අය හිතන් ඉන්නේ අන්‍ය ජාතීන් මරණය ලැබිය යුතුයි. ආමේන්. අන්‍ය ජාතීන් ඒ අය දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන සෙනග, ඒ අය රූප නමස්කාරය කරන සෙනග, අන්ධවරු නමස්කාර කරන සෙනග, ඒ නිසා ඒ අය මරුණ අය. ආමේන්. ඒ අයට දෙවියන් වහන්සේ වයිති නැහැ. නමුත් පවුල්තුමා මොකද කියන්නේ? මලවුනුත් නැගිටෙව්වා වූ. ඇයි එහෙම කියන්නේ? දැන් අන්‍ය ජාතිකයන් මැරිලා නම් ඒගොල්ලෝ මැරිලා තියෙන්නේ මොකටද? ඒ අයගේ පාපයට අය මැරිලා තියෙන්නේ. ආමේන්. ඒ අය දැන් සම්පූර්ණයෙන්ම මාංශවත් වෙලා ඒ අයගේ පාපයට මැරිලා ඉන්නවා. ආමේන්. හලෙලූයා. නමුත් ඒ දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේව පුළුවන් වුණා නම් මරණයෙන් නැගිටවන්න. දැන් ජේසුස් වහන්සේත් මරුනේ මොකටද? පාපයටයි. කුරුසියේ ජීවිතේ පූජා කරේ පාපයටයි. ඒ පාපයට මැරුණා වූ ජේසුස් වහන්සේව පිය වූ දෙවියන් වහන්සේ නැගිටවන්න පුළුවන් වුණා නම් මේ අන්‍ය ජාතීනුත් අද දවසේ පාපයට මැරෙනවා නම් හලෙලූයා. එතකොට පාපයට මැරීම චර්මච්ඡේදනයකින් කරන්න බෑ.
ආමෙන්. පාපයට මැරීම මේ අය කරන්නේ බෞතිස්මයත් සමගයි. වතුර බෞතිස්මයත් සමගයි. වතුර ඇතුළාන්තය අපි කතා කළානේ. මොකද වතුර ඇතුලේ ඒ බෞතිස්මය තුළ සිදුවෙනා වූ ඒ ආත්මික විපර්යාසය සමහර විට අපිට ඇහැකට දකින්න බෑ, ඇඟකට දැනෙන්නේ නැහැ. හලලූයා. ආමෙන්. අපිට ඒක එක්වරක් නෑමක් වාගේ. බාගෙට නෑමක් වාගේ. නමුත් ඒක ඒ වගේ දෙයක් නෙමෙයි. නමුත් වතුරේදී මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම ඒ මනුෂ්‍යයා තමන්ගේ පරණ ජීවිතය මුළුමනින්ම වතුරේ යට දමලා ආමෙන්. පොළොවට නිදහස් කළා නැවත උපදින්නේ අර අම්මා කෙනෙක්ගේ බඩෙන් ඉපදුනා වාගේ අලුත්ම අලුත් මනුෂ්‍යෙක් විදිහටයි. ආමෙන්. ඒ මලුන්ගේ නැගිටෙව්වා වූ දෙවියන් වහන්සේ කරුණ කොටගෙන ප්‍රේරිතෙක් වන මම තමයි ලියන්නේ. ආමෙන්. එයි මේගොල්ලෝ පිළිගත්තේ නැහැ. ඔය කියන පළියට හැම කෙනාගේම දේවල් පිළිගත්තේ නැහැ. හැම කෙනාම කියන වචන පිළිගත්තේ නැහැ. අයියේ මේගොල්ලෝ හැම වෙලේම මේගොල්ලෝ ටෝරාවත් එක්ක හිටියේ. මෝසස් එක්ක හිටියේ. යොෂුවා එක්ක හිටියේ. අනාගත වත්රුවරු එක්ක හිටියේ. ඒ අයගේ කතන්දර විතරයි කතා කරේ. ඒ නිසා නමුත් පවුල්තුමා කියන මම ප්‍රේරිතෙක් නිසා මගේ වචනත් අහන්න. මමත් ප්‍රේරිතෙක්. අයි ප්‍රේරිතෙක් කිව්වේ මතක් කරොත් ආපහු ජේසුස් වහන්සේ තෝරගෙන ආලේප කරලා ජේසුස් වහන්සේ විසින්ම පුරුදු පුහුණු කරලා ජේසුස් වහන්සේ විසින්ම සේවයට පිටත් කර ලැබපු කෙනෙක්. ඒතකොට පවුල්තුමාත් ක්‍රිස්තු වර්ෂ 35 දී කියලා අපි විශ්වාස කරනවා. ක්‍රියාපතේ සඳහන් වෙනවා. පවුල්තුමා ජේසුස් වහන්සේව ලොකු ආලෝකයක් තුලින් දැකලා දමස්කයට යද්දී පවුල්තුමා දින 3ක් නේ අන්ධව සිටියා. right? අන්ධව සිටිය අතරතුරේ පවුල්තුමා බොහෝ ලොකු ගනුදෙනුවක් ජේසුස් වහන්සේක කරා, පුරුදු පුහුණු කරා. ඊට පස්සේ පවුල්තුමා ඔහුව කාටද යුදෙවරුන්ටත් අන්‍ය ජාතිකින්ටත් රජවරුන්ටත් සුභාරංචිය දේශනා කරන පිණිස ජේසුස් වහන්සේ විසින් ඔහුව කැඳවා නිදහස් කරා. එතකොට ප්‍රේරිතෙක් වන පවුල් නම් මා විසින්ද මා සමග සිටින සියලු සහෝදරයන් විසින්ද ගලාතියේ සභාවලට ලියා එවන වගනම්. හලලූයා. ඔහුත් සමග තවත් සහෝදරයෝ ඉන්නවා. මේ අය කතා බහ කරලා මේ ලියන්නේ. ආමෙන්. කාටද ලියන්නේ මේ දැන්? ගලාතියේ සභාවලට. ගලාතියේ තියෙන එක සභාවකට නෙමෙයි ගලාතියේ තියෙන හැම සභාවකටම. ආමෙන්. පවුල්තුමා විශ්වාස කරනවා ගලාතියේ තියෙන හැම සභාවකටම මේ වචනය අදාළයි. හලලූයා. ඒ කියන්නේ පවුල්තුමා කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් ගැන නෙමෙයි මෙතන කතා කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මුළුම ගලාතියට මුළු මේ ප්‍රදේශයටම බලපාලා තියෙන ප්‍රශ්නයක් ගැන පවුල්තුමා මෙන්න මේකෙන් කතා කරන්න යනවා. හලලූයා. මේ ඔයක ඉතින් ඔය අර සභාවටනේ මේ අර සභාවටනේ මේ සභාවටනේ එහෙම එකක් නැහැ. ආමෙන්. හැමෝටම. හලලූයා. අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට මඟ පෙන්නලා තියෙනවා නම් මේක කතා කරන්න මේ ඕමාන් දේශෙත් ඒතකොට CGC සභාවට විතරක් නෙමෙයි මේක හැම සභාවකටමයි තියෙන්නේ. ආමෙන්. ඕමාන් වල තියෙන හැම සභාවකටම ස්වාමීන් වහන්සේ අද දවසේ ඉඳන් මේ සතිය පුරාවට ගලාති පොතෙන් සභාවලට පණිවිඩයක් ගෙන්න යනවා. ආමෙන්. හලලූයා. එතකොට ලියා එවන වගනම් පියු දෙවියන් වහන්සේගෙන්ද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. පියු දෙවියන් වහන්සේගෙන්ද කිව්වේ ඇයි? දෙවියන් වහන්සේ අපේ තාත්තා නිසා, දෙවියන් වහන්සේ අපේ මවුන්කාර දෙවියන් වහන්සේ නිසා. ඒ වගේම ස්වාමී වූ දෙවියන් වහන්සේ, ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඇයි ස්වාමියා? අපි හැමදාම කතා කරනවා වගේ අපේ මනමාලය, ශුද්ධ මනාලියගේ මනමාලය. එතකොට අපේ හස්බන්ඩ් ජේසුස් වහන්සේ, අපේ ස්වාමි පුරුෂයා ජේසුස් වහන්සේ. ඒ වගේම උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ කුරුසියේ පූජා වෙලා උන්වහන්සේගේ ලේවල මිලයට වහල් වෙලා හිටපු අපි. සාතන්ට යක්ෂයාට වහල් වෙලා හිටිය අපිව උන්වහන්සේ කුරුසියේ පූජාවේ මිලයට අප මිලදී ගත්තා. ආමෙන්. එතකොට දැන් අපේ අයිතිකාරයා කවුද? ජේසුස් වහන්සේ. අපේ බොස් කවුද? ජේසුස් වහන්සේ. අපේ ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ. නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. ආමෙන්. කරුණාව කියන්නේ මොකද්ද? කරුණාව අපිට අවශ්‍ය මොන වෙලාවටද? අපි කරුණාව අයිති අපිට කරුණාව අවශ්‍ය අපිට හැමදාම අමතක කරන එක. ඒක තමයි මතක තියාගන්න ඕන එක. අපිට දෙවියන් වහන්සේගෙන් කරුණාව අවශ්‍ය මොකද? අපි ඒක කතා කරා. ජේසුනි මගේ දෙවියනි කරුණා කළ මැනවි. ඇයි? මා පව් කළෙමි ඔබ රිදෙව්වේ
ඔබ නොසොයාම සිටියා මෙමා මට සමාවන්න සමිඳේ නේ ඇයි අපි පව් කරගපු නිසා අපි වරද්ද ගත්ත නිසා අපිට දැන් දෙවියන් වහන්සේගෙන් කරුණාව ඕනේ ඇයි නැත්තම් දෙවියන් වහන්සේට වෙනවා අපිට දඬුවම් කරන්න ආමෙන් අපි පව් කළොත් උන්වහන්සේට අනිවාර්යෙන් අපිට දඬුවම් කරන්න වෙනවා නමුත් දඬුවම් කරන්න එපා තාත්තේ මට දඬුවම් කරන්න එපා මට සමා වෙන්න අපිට මොකද දැන් අවශ්‍ය තාත්තගේ කරුණාව අවශ්‍යයි හලෙලූයා කරුණාව අවශ්‍යයි ඒ වගේම අපිට සමාදානය අවශ්‍යයි සමාදානය මං ගියේ කිව්වා වගේ කුරුසිය කියන්නේ සමාදානයේ සංකේතයක් නේ ජේසුස් වහන්සේ කුරුසිය පූජා වුණේ සමාදානය දෙන්න ඇයි සමාදානය කියන්නේ මොකද්ද එකිනෙකාට සමාව දෙන්න දෙවියන් වහන්සේ මොකද කරේ දෙවියන් වහන්සේ අපේ පව් වලට සමා කරා ඒතර කුරුසිය උඩ කවුද ඒ සන්තුවන් කරන්නේ දෙවියන් වහන්සේ උඩ සිට පොළවේ ඉන්න අපිට උන්වහන්සේ ඒ කුරුසිය පූජාව තුළින් අපට සමාව දෙනවා අපේ වරදට සමාව දෙනවා නමුත් ඊට ඉස්සෙල්ලා දෙයක් තියෙනවා කරන්න පොළවේ ඉඳන් උඩට යද්දී ඉස්සෙල්ලාම කුරුසිය උඩට යන්න ඉස්සෙල්ලා අපිට හම්බ වෙනවා හරහට ගහපු පොල්ල ඒ කියන්නේ එතන ඉන්නේ කවුද දෙපැත්තේ අපේම සහෝදර සහෝදරියෝ අපේ අසල්වැසියෝ නුඹලාට මෙන් නුඹලාගේ අසල්වැටියා වාසියාට ප්‍රේම කරව ආමෙන් එතකොට නුඹලා මොකද අපි කියන්නේ ස්වාමීන් වහන්සේගේ ආඥාවේදී මොකද්ද කියන්නේ අපි අපේ සහෝදරයාගේ ණය කමා කළක් මෙන් ඔබ වහන්සේත් අපේ ණය කමා කළ මැනව ආමෙන් එතකොට අපි පොළවේ ඉඳන් එද්දී පසුතැවිලි වෙලා නේද උඩට කුරුසි පූජාව සමාදානය හොයාගෙන උඩට එද්දී අපි මොකද ඊළඟට කරන්න ඕනේ අපි එකිනෙකාට කමා වෙලා නේ අපි එකිනෙකාට කමා වෙලා ඉන්න ඕනේ ස්වාමීන් වහන්සේගෙන් සමාව අපි ලබන්න ආමෙන් හලෙලූයා ඒතර ඒ විදිහට සමාදානයත් වේවා උන්වහන්සේ දැන් තිබෙන නපුරු ලෝකයෙන් අප ගලවන පිණිස අපගේ පිය උදවියන් වහන්සේගේ කැමැත්ත ලෙස අපේ පව් නිසා තමන්ම පාවා දුන්සේක කවුද මේ ජේසුස් වහන්සේම පාවා දුන්සේක පූජා කළෝසේක මොකක් නිසාද කුමක් නිසාද දෙවියන් වහන්සේගේ කැමැත්ත වුණා එක ඇයි අපේ නපුරු ලෝකෙන් අපව ගලවන පිණිස මුළුම නපුරු ලෝකෙන් ආමෙන් නේ ඔය හැමදාම කියනවා වගේ හලෙලූයා මෙතන මේ අපි ඉන්නේ හරි කරුණාවන්ත හරි ලස්සන යහපත් ලෝකෙක නෙමෙයි ආමෙන් හැමෝම නපුරුයි ආමෙන් හැම දෙයක්ම නපුරුයි ලෝකේ දැන් නපුරු වෙලා ඉවරයි ලෝකයේ භූමිය ශාපලත් භූමියක් දැන් ආමෙන් හලෙලූයා ඒ නිසා දැන් ඉපදෙන පොඩි ළමෙක්වත් සුද්ධවන්ත ළමෙක් නෙමෙයි ඉපදෙන්නේ ආමෙන් ළමයාත් ඉපදෙන්නේ නපුරු එක්කම එක්ක හලෙලූයා ඔබ හොඳට බැලුවොත් ඕනෙම ළමෙක්ට ඕනෙම ඉපදෙන දරුවෙක්ට ඕනෙම පුංචි ළමෙක්ට හොරකම් කරන්න කියලා දෙන්න ඕනේ නේ බොරු කියන්න කියලා දෙන්න ඕනේ ආමෙන් අම්මා තාත්තා උගන්නලා දේ ළමයි හොරකම් කරන්නේ නැද පුංචි කාලේ ළමයි බොරු කියන්නේ ළමයි නෑ ඒ ළමයින්ට ඒව එනවා ඇයි මුළු ලෝකේ නපුරු වෙලා මුළු ලෝකෙම ශාපලත් ඇයි එදා පාපයට වැටුණු ලෝකය අදටත් ඒකෙසේමයි හලෙලූයා ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ ඒ නිසා අපි ගැලවීම ලබන්න අවශ්‍යයි ඒ ගැලවීම ලබන්න ඕනේ අපි කාතුලින්ද අපි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මොකෙන්ද ගැලවීම ලබන්න ඕනේ ඒ නපුරු ලෝකයෙන් ගැලවීම ලබන්න ඕනේ ඒක මෙහෙම කරද්දි වෙන දෙයක් නෙමෙයි හලෙලූයා ගැලවීම ගැන හොඳ පණිවිඩයක් YouTube එකේ තියෙනවා හොඳට අහන්න ඒක ගැලවීම මෙහෙම කරද්දි කරන්නත් බෑ ගැලවීම හරි ලේසිත් නෑ අමාරුයි ආමෙන් හුඟක් අමාරුයි නමුත් ඒක පිය වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත ලෙස ජේසුස් වහන්සේ මොකද උනා කියන්නේ තමන්ව අපේ පව් නිසා තමාව පාවා දුන්සේක හලෙලූයා අපේම පව් නිසා උන්වහන්සේ තමාව පාවා දුන්සේක ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත වුණාලු ආමෙන් උන්වහන්සේගේ කුරුසියේ පූජාව උන්වහන්සේගේ කැමැත්ත වුණාලු අපි හිතන බොහෝ විට අපේ ජීවිතවලටත් පීඩා එද්දී මේක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි මේ යක්ෂයා අපිට පීඩා ගේනවා ආමෙන් නමුත් අපි මතක තියාගන්න ඕනේ දෙවියන් වහන්සේත් ඒකට ඉඩ ඇරලා තියෙනවා ඇයි දෙවියන් වහන්සේටත් ඕනේ අපිව ස්වාමීන් වහන්සේ වෙත ලං කරන්න නේ අපි කිව්වා අපිට කොපමණ වේදනාවක්ද අපේ කොපමණ දුකක්ද අපිට තිබෙන්නේ හරියටම කම්පෙයා කරලා බැලුවොත් අපිට හරි පොඩි වේදනාවක් අපේ මුළුම පීඩාවෙන් 5%ට අඩු
පීඩාවක් තමයි අපිට දැනෙන්නේ. දුකක් වේදනාවක් තමයි අපිට දැනෙන්නේ. ඊටු ටික කවුද ඔක්කොම දරාගන්නේ? ජේසුස් වහන්සේ. අපි උන්වහන්සේ තුල ඉද්දිනේ. අපි එපෙන්නවා. අපි උන්වහන්සේ තුල ඉද්දි මේ වතුර වගේ නා. මේ කෝප්පය ජේසුස් වහන්සේ නා. මේ ජේසුස් වහන්සේ තුල තිබෙන වතුර අපි නා. හලෙලූයා. මේ මොකක් හරි එකකින් මේකට පහර දෙද්දී මේ කෝප්පයට දැන් පීඩා එද්දී පහර වදින්නේ කාටද? කෝප්පෙට. ඒ කියන්නේ පහර වදින්නේ කාටද? ජේසුස් වහන්සේට. ආමේන්. අපිට මොකක්ද වෙලා තියෙන්නේ? වතුරට මොකද වෙලා තියෙන්නේ? පොඩි කැළඹීමක් විතරයි. ඒ කැළඹීම විතරයි. දැන් කැළඹීම දිහා බලාගෙන හිටියොත් කැළඹෙනවා, තාම වතුර හෙල්ලෙනවා, තාම වතුර හෙල්ලෙනවා. මේ පොඩි වෙලාවකින් ඒක නිශ්චල වෙලා ගිහිල්ලා ඉවරයි. ආමේන්. ඒතර අපේ පීඩාවත් ආන් ඒ ආකාරයි. ආමේන්. ඒ නිසා පීඩාව නිසා දාලා යන්න එපා. ආමේන්. පීඩාව නිසා කැළඹෙන්න එපා. හලෙලූයා. පීඩාව නිසා යම් දුකක් වේදනාවක් තිබෙනවාමයි. නමුත් ඒ දුක වේදනාව ඔබ දරන පීඩාව නෙමෙයි. ඒකෙන් 90% දරාගන්නේ ජේසුස් වහන්සේමයි. හලෙලූයා. නැත්නම් මේ දුක අපේ ජේසුස් වහන්සේ නැතුව දරා ගන්න අමාරුයි. ඒතර පොඩ්ඩක් හිතන්න පිට ලෝකයේ සිටින සෙනඟ. ඒ සෙනඟට ජේසුස් වහන්සේ නැහැ. ඒ සෙනඟටත් මේ කොරෝනා කාලේ ඒ සෙනඟටත් ඒ කොරෝනා බලපෑව. නමුත් අපිට ඒගොල්ලන්ට තරම් බලපාන්නේ නැතුව ඇති. ඇයි ඒ? අපිට දෙවියන් වහන්සේ හිටපු නිසා. අපිට ජේසුස් වහන්සේ හිටපු නිසා. ජේසුස් වහන්සේ සියලු දුක් වේදනාව දරාගත්තා. ඒ සියලු අමාරුකම් දරාගත්තා. ආමේන්. නමුත් එළියේ ණයට සභාවෙන් පිට සිටින අයට ඒගොල්ලන්ට පීඩාව ජේසුස් වහන්සේ කෝප්පේ නැති නිසා මේ කෝප්පේ කියන දේ නැති නිසා මේ වතුර වගේ කෙලින්ම වදිනවා එක. ආමේන්. අපි මේ 5-10 අපිට දරා ගන්න බැහැ සමහරලාට. ඒතර ඔබ හිතන්න ඒ අය සමහරලාවට සීදී නසා ගන්න එක නේ. ඒ අය ගඟට පයින් එක, ඒ අය වහබොන එක සමහරලාට සාධාරණයි නේ. ඇයි? ඒගොල්ලන් ජේසුස් වහන්සේ නෑ. ඒගොල්ලන්ට මේ වේදනාව දරා ගන්න බැහැ. ආමේන්. ඒතර ඒගොල්ලන්ටත් අපි ඕනෑම් පීඩාවකදී අපි ශක්තිමත් වෙනවා නම් ඕනෑම් පීඩාවක් අපිට දරා ගන්න හැකියාවක් තිබෙනවා නම් ඒ හැකියාව තිබෙන්නේ අපි ජේසුස් වහන්සේ තුල සිටින නිසායි. ආමේන්. අද රෑ අඬපු මම නෙමෙයි හෙට උදේ නැගිටින්නේ. හෙට උදේ නැගිටිද්දි මම සම්පූර්ණයෙන් වෙනස් වෙලා සියලු දුක වේදනාව කඳුල සම්පූර්ණයෙන්ම නැති කළ ස්වාමීන් වහන්සේ ඔටෝ සැනසීම දෙනවා. ආමේන්. අපි මොනවද කරලාද? නෑ මොකුත් කරලා නෙමෙයි. උන්වහන්සේ කියන උන්වහන්සේ තුවාල බඳිනසේක. හලෙලූයා. ඒ සිත්වල තුවාල උන්වහන්සේ බඳිනසේක. ඒ නිසා උන්වහන්සේව අර පිට ඉන්න කෙසනකට අවශ්‍යයි. ඒකයි පාවුල්තුමා කියන්න හදන්නේ. ආමේන්. අර මරණයෙන් නැගිටෙව්වා වාගේ ඒ ජේසුස් වහන්සේව ඒ දෙවියන් වහන්සේව අර අන්‍ය ජාතික සෙනකටත් අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේට සදා කාලයට ගෞරවය වේවා. ආමේන්. හලෙලූයා. ඒ නිසා ඒ කරන එදා උන්වහන්සේ කුරුසියේ පූජා වුණා කියලා උන්වහන්සේ අද නිකන් ඉන්නේ නැහැ. ආමේන්. එදා මම ඔයාගේ පව් අරගෙන ඉවරයි. එදා ඔයාගේ ඔය හැමදේම දරාගෙන ඉවරයි. දැන් තියෙන දේක් ඔයා බලාගන්න කියලා උන්වහන්සේ පැත්තකට වෙලා නැහැ. උන්වහන්සේ අදටත් අපේ දුක වේදනාව තනිකම අපේ සියලු පීඩාව උන්වහන්සේ අදටත් විඳගෙන ඒ දේ බලා ගන්න. හලෙලූයා. උන්වහන්සේ කියනවා මට පුරුදුයි කුරුසිය අරන් ගිහිල්ලා. උන්වහන්සේ කියනවා මට පුරුදුයි කසපහර කාලා. උන්වහන්සේ කියනවා මට පුරුදුයි මිනිස්සුන්ගේ නින්දා අපහාස ඕනේ තරම් අහලා. නමුත් මගේ දරුවෝ තාම ලාබාලයි. එයා තාම දෙවියන් වහන්සේව කොහොමද කියලා නිකන්වත් දැකලා නැහැ. නිකන්වත් හඳුනගෙන නැහැ. එයා කොහොමද මේ වේදනාව දරා ගන්න? ඒ නිසා පියාණන් වහන්සේට කියනවා මම මේ හැමදේම දරා ගන්නම්. ඔබ වහන්සේ ගහනවා නම් මට ගහන්න. ආමේන්. ඔබ වහන්සේගේ දඬුවමක් තියෙනවා නම් මේ සෙනඟට ඒ දඬුවම මං විඳින්නම්. හලෙලූයා. මේ සෙනඟ වෙනුවෙන් මං දරා ගන්නම්. හලෙලූයා කියලා අපිව උන්වහන්සේ බදාගෙන. ආමේන්. අපි වැළඳගෙන උන්වහන්සේ නාදට. හලෙලූයා. උන්වහන්සේ යන්න දෙන්නේ නැහැ. ආමේන්. අපිට යන්න කැමති උනත් උන්වහන්සේ යන්න දෙන්නේ නැහැ. නේ සල්. ආමේන්. හලෙලූයා. අපිත් එක්ක උන්වහන්සේ ඉන්නවා. හලෙලූයා. හොඳයි 6 වෙනි පදේ. මොකද උන්වහන්සේ කියන්නේ? පාවුල්තුමා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරුණ කොටගෙන
නුඹලා කැඳවූ තැනන් වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට හැරී යනවාට මවිත වෙමි. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරන කොටගෙන. හලලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරන කොටගෙන නුඹලා කැඳවූ තැනන් වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය ශුභාරංචියකට මෙන්න අන්‍ය ශුභාරංචිය කියලා දෙයක් තියෙනවා. ආමෙන්. අපි ඔච්චර කාලෙ අහලා තිබ්බේ අන්‍ය ජාතීන්. නේ අන්‍යාකාර ඇත්තෝ. දැන් මෙතන පාවුතුමා කියන අන්‍ය ශුභාරංචිය. ඇයි ඒ කියන්නේ? දැන් මෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය ඒ සුභාරංචිය කෙමෙන් වෙනස් වෙලා. ජේසුස් වහන්සේගේ සුභාරංචිය නෙමෙයිලු දැන් සෙනග කතා කරන්නේ. ජේසුස් වහන්සේගේ සුභාරංචිය නෙමෙයිලු දැන් සෙනගට යන්නේ. සෙනගතර පැතිරෙන්නේ. මෙන්න මේ අය හැරිලාලු. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව යටතේ නුඹලාව කැඳවුවා. ක්‍රිස්තුස් වහන්සේ මොකද කිව්වේ? ශුද්ධාත්මයන් වහන්සේ ලැබුණු කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා කොහෙද? යෙරුසලමේද, යුදේද, සමාරියද, ලෝකේ සීමාන්තර දක්වා මා ගැන සාක්ෂිකාරයෝ වන්නෝය. ආමේන්. හලෙලූයා. අනිත් එක මොකද්ද? ආයේ උන්වහන්සේ මොකද්ද කිව්වේ? නුඹලා ගොස් මතේ 28:19 නුඹලා ගොස් සකල ජාතීන් ගෝලයින් කරපල්ලා. සකල ජාතීන්. ආමේන්. අතන කිව්ව යුදේද නේ යෙරුසලමද යුදේද සමාරියයි ලෝකාන්තරයත් ගැන කිව්වා. ආමේන්. එතකොට එහෙම කියන්නේ ජේසුස් වහන්සේව යුදෙවරුන්ට විතරක් අයිති නිසාද? නෑ, උන්වහන්සේව හැමෝටම අයිති. කාටවත් ජේසුස් වහන්සේව අයිති කරගන්න බෑ. අපි හැමෝම දෙවියන් වහන්සේගේ දරුවෝ. ආමේන්. හලෙලූයා. ජේසුස් වහන්සේ හැමෝටම අයිති. තාත්තා ලොකු චොක්ලට් පැකට් එකක් ගෙනාවොත් තාත්තා ලොකු දුවට කතා කරලා කියන ලොකුත් නේ කාට හරි කතා කරලා කියන මෙන්න චොක්ලට් එකක් ගෙනාවා ඔක්කොමලා ඔයගොල්ලන් කියලා. ගෙදරට ගෙනවා. ගෙනාවට පස්සේ අපි මොකද කරන්නේ? අපි මේ චොක්ලට් එක ගෙනහිල්ලා කාමරේ තියාගෙන හංගගෙන කනවා. අර පල්ලෙහා මල්ලිලා තව නංගිලා ඉද්දි. අපි කරන වැඩේ සාධාරණයිද? නෑ. අර තාත්තා කාගේ තාත්තද? මගේ විතරක් තාත්තද? ඒ තාත්තා මගේ විතරක් තාත්තද? නෑ. අර පල්ලෙහා ඉන්න නංගිලා මල්ලිලාගේ ඔක්කොගෙම තාත්තා ඒ. ආමේන්. තාත්තා චොක්ලට් එක ගෙනාවේ හැමෝටම කාලා හැමෝටම මේකේ සතුටු වෙන්න. මම තනියෙන් කරොත් මම මොනවද වෙලා තියෙන්නේ? මම ආත්මාර්ථකාමී. මට කියන්න බෑ මට විතරයි ජේසුස් අයිති. මට විතරයි ජේසුස් වහන්සේ අයිති. ඕගොල්ලන්ට අයිති නෑ. ආමේන්. අපි මේ වගේ රටකට ආපම එක ජාතියේ පුද්ගලයෝ ඉන්නවා. හලෙලූයා. ඒ සිංහල කතා කරන පාස්ටර් ඒ සිංහල අය විතරක් හොයාගෙන යන්නේ. ඒ ඇෆ්‍රිකාවේ ඉඳලා එන පාස්ටර් ඇෆ්‍රිකන් කට්ටිය විතරක් හඹාගෙන යන්නේ. ආමේන්. ඇයි අතාරින්නේ? ඇයි අනෙක් ජාතීන් අතාරින්නේ? ඇයි අනෙක් සෙනග අතාරින්නේ? ඒ අයට දෙවියන් වහන්සේ වයිති නැද්ද? අවශ්‍යයි. හැමෝටම දෙවියන් වහන්සේ අවශ්‍යයි. හැමෝටම ජේසුස් වහන්සේ අවශ්‍යයි. හලෙලූයා. විශේෂයෙන් අපි ඔබ හැම කෙනෙක්ම නේ මෙතන මෙහෙට ඇවිල්ලා තියෙන මෙහෙ කාර්යකම් කරන්න. රැකියාවක් කරන්න. නමුත් ආවේ මොකටද මොන වගේ රටකටද ඇවිල්ලා තින්නේ? මුස්ලිම් රටකට. ඇයි දෙවියන් වහන්සේ කවුද කීයෙන් කී දෙනාද කල්පනා කරන්නේ? ඇයි දෙවියන් වහන්සේ මාව මේ වගේ මුස්ලිම් රටකට ගෙනාවේ? දෙවියන් වහන්සේ මට ආදරේ නම් මම දෙවියන් වහන්සේව අදහන කෙනෙක්. ඇයි දෙවියන් වහන්සේ මාව දෙවියන් වහන්සේව අදහන පවුලකට එකතු කරන්නේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ මාව යුරෝපයේ රටකට ගෙනිච්චේ නැත්තේ? ඇයි දෙවියන් වහන්සේ මාව මුස්ලිම් රටකට ගෙනාවේ? ඒ සෙනගට අවශ්‍යයි ජේසුස් වහන්සේව. ඒ සෙනග දෙවියන් වහන්සේව දන්නවා. ලෝකේ මෞංකාර දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා දන්නවා. නමුත් ඒ අයගේ නීතියෙන් රීතියෙන් ඒ අය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඒ අයට අහිමි කරලා. නමුත් ඒ අයට දෙවියන් වහන්සේව අවශ්‍යයි. ඒ අයට ජේසුස් වහන්සේව අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේ දන්න නිසා තමයි ඔබව මාව අද දවසේ මේ දේශය තුල තියලා තියෙන්නේ.
ආමෙන්. ඒ අය පිපාසයි දෙවියන් වහන්සේ කෙරේ. ඒ අයට කොච්චර සල්ලි භාගෙ තිබුණත් හැම දෙයක් තිබුණත් ඒ අය ආත්මික තෘප්තිමත් නැහැ. ඇයි? ඒ අය දෙවියන් වහන්සේ නැහැ. ඒ අය ජේසුස් වහන්සේ නැහැ. ඒ අය පස් පාරක් වැන්දට. ඒ අය අරක කරාට මේක කරාට. ආමෙන්. ඒ අයට ආත්මයට දෙවියන් වහන්සේ කවුද කියලා දැනිලවත් නැහැ. දෙවියන් වහන්සේ හඬා වැටෙනවා ඒ සෙනඟ ගැන. ආමෙන්. දෙවියන් වහන්සේට වේදනාවක් තිබෙනවා සෙනඟ ගැන. කැක්කුමක් තිබෙනවා සෙනඟ ගැන. හලෙලූයා. මෝසෙස්ට දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? මම සැබවින්ම ඔවුන්ගේ මොර ගැසීම ඇසීමි. ආමෙන්. හලෙලූයා. ඒ මොර ගැසීම ඇසීමි. හලෙලූයා. ඒ වේදනාව, ඒ ගාවිනාව, නේ, ඒ වේදනාව මට දැනුණා. ඒ නිසා මම ස්වර්ගයෙන් බැස්සෙමි. මම ස්වර්ගයෙන් බැස්සෙමි. හලෙලූයා. ස්වර්ගයෙන් බැස්සා වාගේ තමයි අපිවත් ස්වාමීන් වහන්සේ තානාපතිය කරලා උන්වහන්සේ මේ ඕමාන් දේශයට එවලා තියෙන්නේ. අද දවසේ මොන රටක හිටියත් ඒ දේශයේ ඉන්න ලාංකික සෙනඟ විතරක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ දන්නා මේ දේශේ කවුද ඉන්නේ? කවුද මේ දේශේ ඉන්නේ? ඒ හැමෝටම ජේසුස් වහන්සේ වයිති. හලෙලූයා. ආමෙන්. යෙරුසලමද? යුදාවේද? සමාරියද පොළේ සීමාන්තර දක්වා. හැමෝටම දෙවියන් වහන්සේ අයිති. ඒකයි අපිව කැඳවලා තියෙන්නේ. ඒකයි අපේ කැඳවීම. හලෙලූයා. අපිට බෑ තෝරන්න බේරන්න. ආමෙන්. අපිට බෑ තෝරන්න බේරන්න. සමහරු නුඹලා කලඹා මෙන්න සමහරු නුඹලා කලඹා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පෙරලන්ට කැමතිවා මිස ඒක වෙන සුභාරංචියක් නොවේ. හලෙලූයා. මොකද කරන්නේ? සමහරු නුඹලාව කලඹයි. ආමෙන්. සමහරු නුඹලාව කලඹයි මොනවා කියලාද? නුඹලට හිරේ යන්න වෙයි. මේ අයට සුභාරංචිය දේශනා කරන්න කියලා නුඹලාව හිරේ දායි. ආමෙන්. හිරේ ගියත් මොකෝ? හිරේ ඉන්න අයට දේශනා කරනවා. ආමෙන්. පවුල්තුමාව නවත්තන්න බලන්න. පවුල්තුමා ගිය හැම තැනකදීම නේ පවුල්තුමා අත්අඩංගුවට ගියා හිරේ හිටියා. පවුල්තුමාගේ මිෂනාරිගේම සේවය නවත්තන්න පුළුවන් වුණාද කාටවත්? බෑ. අපිව කොයි මිනිස්සයා මොන දේ කරත් අපිව හිරේ දැම්මත් පිස්සන් කොටුවේ දැම්මත් ඊස්පිරිතාලේ ගහ ඇඳක බැඳලා දැම්මත් ආමෙන් හලෙලූයා. ඒ සුභාරංචිය කියන දේ අපේ නවත්තන්න බෑ. හලෙලූයා. අපේ සේවය කාටවත් නවත්තන්න බෑ. ආමෙන්. හොස්පිටල් එකේ හරි පිස්සන් කොටුවේ හරි දන්න විදියකට පිස්සට හරි සුභාරංචිය කියනවා. ආමෙන්. හලෙලූයා. තේරුණා නම් තේරුම් ගත්තා වේ. හලෙලූයා. එම නිසා මේ වෙන සුභාරංචියක් නෙමෙයි. හලෙලූයා. ඒ නිසා සුභාරංචිය කවමදාකවත් කොයි විදිහකින්වත් තේරුම් බේරුම් කරලාද කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. සුභාරංචිය හැමෝටම අයිති. හැමෝටම එකයි. ආමෙන්. අරයටම එක සුභාරංචියක්, මෙයාට එක සුභාරංචියක්, අර ජාතියටම එක සුභාරංචියක්, මේ ජාතියට තව සුභාරංචියක් කියලා සුභාරංචියක් නැහැ. සුභාරංචිය හැමෝටම එක හා සමානයි. ඒ වගේම දෙවියන් වහන්සේ හැමෝටම අයිති. ඒ නිසා තවත් වෙන සුභාරංචියක් කියලා දෙයක් නැහැ. ඒ නිසා කිසිම කෙනෙක්ට ඔබව කලඹන්න ඉඩ දෙන්න එපා කියනවා. ආමෙන්. ඔබ කලඹන්න ඉඩ දෙන්න එපා කියනවා. නොමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා. සුභාරංචිය සිස්ටර්. සුභාරංචිය වෙනස් කරන්න බෑ. සුභාරංචිය වෙනස් කරන්න බෑ. හලෙලූයා. ඇයි අපි එදා කතා කරා සුභාරංචිය මොකද්ද? සුභාරංචිය මෙන්න දෙවියන් වහන්සේගේ දැන් බලය වී තිබේ. හලෙලූයා. සුභාරංචිය මොකද්ද? දෙවියන් වහන්සේගේ බලය වී තිබේ. කොහෙද ඒක කතා කරලා කිව්වේ? රෝම පොතේ 1:8 නේ? එදා අපි කතා කරා. රෝම පොතේ 1:8. සුභාරංචිය දැන් දෙවියන් වහන්සේගේ බලයයි. දෙවියන් වහන්සේගේ බලය වෙනස් කරන්න අපි කවුද? හලෙලූයා. අපි කවුද? අපි මිනිස්සු.
දෙවියන් වහන්සේගේ බලයට අපිට අත තියන්න පුළුවන්ද? ඒක වෙනස් කරන්න පුළුවන්ද? බෑ. ඒක දෙවියන් වහන්සේ විතරයි. ඒකයි කියන්නේ කිසිම කෙනෙක්ට බෑ. හලලූයා. ස්වර්ගයෙන්වත් දේව දූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් දේව දූතයෙක් වේවා. ඔය සුභාරංචිය නේ මිනිස්සෙක් වේවා ස්වර්ගයෙන් වේවා දේව දූතයෙක් වේවා ඒ සුභාරංචිය වෙනස් කරනවා නම් ඔහු ශාපලද්දෙක් වේවා. ආමෙන්. හලලූයා. දේව දූතයෝ වාගේ සුදු පිරුවට දාගෙන. ආමෙන්. හලලූයා. නමුත් එයා ජේසුස් වහන්සේගේ කුරුසියේ පූජාවට වඩා අමතර දෙයක් ඔබට කතා කරනවාද? ඒ අමතර දෙය සෙනග වෙත අරන් යන්න කියනවා නම් හලලූයා. පෞල්තුමා මොකද්ද කරන්නේ? ඔහු ශාපලද්දෙක් වේවා. හලලූයා. කුරුසිය පූජාව තුළ විතරයි මිදීම තිබෙන්නේ. කුරුසිය පූජාව තුළ පමණයි ගැලවීම තිබෙන්නේ. හලලූයා. ගැලවීමවත් හලලූයා ගැලවීමවත් මිදීමවත් හලලූයා කිසි මිනිසෙක්ට දෙන්න බෑ. ආමෙන්. කිසිම සංවිධානයකට දෙන්න බෑ. හලලූයා. කිසිම නමස්කාර කරන පිළිවෙලකට දෙන්න බෑ. ඔබේ ඇඳුමින් පැළඳුමින් දෙන්න බෑ. හලලූයා. ඔබ තෝරගත්ත ගීතිකාවෙන් ඒක කරන්න බෑ. ආමෙන්. ඔබ පාවිච්චි කරන වාදන භාණ්ඩයෙන් ඒක කරන්න බෑ. ඔබ බැන්දා නොබැන්දා කියලා ඒක වෙනස් කරන්න බෑ. හලලූයා. ඒක වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් මොකටද? කුරුසිය පූජාව. කුරුසිය පූජාවයි. ආමෙන්. ඒක දෙවියන් වහන්සේගේ බලය වී තිබේ. හලලූයා. ආමෙන්. සුභාරංචිය එමමයි එසේමයි එහෙම්මමයි. ඇයි දෙවියන් වහන්සේ කිව්වා මම යම්සේ සිටින්ද එසේම සිටිමි. I am who I am. උන්වහන්සේ සදාකාලිකව නොවෙනස් වන දෙවියන් වහන්සේ. ඒ වගේම කුරුසි පූජාව ඇවිල්ලා බාගෙන් කරන දෙයක්වත් නෙමෙයි. කුරුසි පූජාවේ මිලය එමමයි. ආමෙන්. හලලූයා. ඒක කවමදාකවත් ලාභයක් නෙමෙයි. මොකද ලාභ කරන්න පුළුවන් අඩු තක්සේරු කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. හලලූයා. ඒක අඩු තක්සේරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒ මිලය උන්වහන්සේ ගෙවලා ඉවරයි. ඒ මිලයට වඩා වටිනාකමක් දෙන්න පුළුවන් කිසිම දෙයක් මේ පොළවේ තිබුණෙත් නැහැ. දැනුත් නැහැ. තිබෙන්න යන්නෙත් නැහැ. ආමෙන්. තවත් කෙනෙක්ට ඇවිල්ලා ජේසුස් වහන්සේට වඩා මම මිලයක් ගෙවන්න පුළුවන් කියලා ජේසුස් වහන්සේට වඩා මිලයක් තව කෙනෙක්ට ඇවිල්ලා ගෙවන්නත් බෑ. ආමෙන්. කොටින්ම කිව්වොත් දෙවියන් වහන්සේටත් බෑ. ඒකයි දෙවියන් වහන්සේගේ බලය වී තිබේ කියන්නේ කුරුසිය පූජාව. ආමෙන්. හලලූයා. ඒ නිසා කිසිම කෙනෙක් ඒ දේ වෙනස් කරන්න හැදුවා. හලලූයා. ස්වර්ගයට ඔබට දොරටුව හැරෙන්නේ කුරුසිය පූජාව තුළින් පමණක් විතරමයි. ආමෙන්. වෙන කිසිම දෙයකින් නෙමෙයි. ආමෙන්. හලලූයා. නුඹලා පිළිගත් සුභාරංචිය හැර වෙන සුභාරංචියක් යමක් නුඹලාට දේශනා කරතොත් ඔහු ශාපලද්දෙක් වේවායි අප වරක් කී හැටියටම මම දැන් නැවතත් කියමි. හලලූයා. මම දැන් නැවතත් කියමි. ඇයි අරගොල්ලෝ මොකද කිව්වේ? චර්මච්ඡේදනයක නොකර බෑ. අරක නොකර බෑ. මේක නොකොට බෑ. ඒ ඔක්කොම මොනවද? වත් පිළිවෙත්. ඒවා සිරිත්. නමුත් ඔබ හදවත තුළින් ජේසුස් වහන්සේ පිළිගෙන ඒ කුරුසිය පූජාව පිළි අරගෙන ඒට ඔබ බාර වෙලා ඉන්නවා නම් ඔබට අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ ස්වර්ගය විවර කරන්න යනවා. ඔබ වරද ඔබේ හඟවගෙන ඔබේ පාපය ඔබ හඟවගෙන ස්වාමීන් වහන්සේ වෙතට මුළු සිතින් කුරුසිය පූජාව කරනකොටගෙන ඔබ හැරුණාද? අන්න ඒ අය ගැලවීම ලබන්න යනවා. ඔබේ ගීතේ මොනවා වුණත් ඔබේ ඇඳුම පැළඳුම වෙන මොනවා වුණත් හලලූයා. ආමෙන්. ඔබ නමස්කාර කරන විදිය මොනවා වුණත් ඔබේ සංවිධානය මොනවා වුණත් ඔබ කළු අඳිනවද ඔබ සුදු අඳිනවද ඔබ රත්තරන් බඩු දානවද නැද්ද ඔබ බැඳලාද නොබැඳලාද ළමයි ඉන්නවද නැද්ද ඔය කිසිම දෙයක් බලපාන්නේ නැහැ සුභාරංචියට. හලලූයා. ඒ නිසා සෙනගව දේව රාජ්‍ය කොටු කරන්න දෙන්න එපා. ආමෙන්. සුභාරංචිය නම් තිබෙන එක සුභාරංචියයි. ආමෙන්. දේව රාජ්‍ය ස්වාමින් වහන්සේගේ දේව රාජ්‍යයි. හලලූයා. ඒකේ කාමර වෙන් කරන්න හදන්නත් එපා. හදන්න දෙන්නත් එපා. ආමෙන්. හලලූයා. ඇත්තේ එක සුභාරංචියක්ය. ඇත්තේ එක දෙවි කෙනෙක්ය. ඇත්තේ එක මරණයක්ය.
ආමෙන්. ඇත්තේ එක බෞතිස්මයක්ය. ආමෙන්. හලෙලූයා. ඉතින් මා විසින් සතුට කරන්නට හදන්නේ මනුෂ්‍යයන්ද නොහොත් දෙවියන් වහන්සේද. නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද මම තාම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි. හලෙලූයා. ඉතින් මා විසින් සතුට කරන්නට හදන්නේ මනුෂ්‍යයෙක්ද. සිස්ටර් හොම ඉඳලා බෑ. ඔයා ජේසුස් වහන්සේව අදහනවා නම් ජේසුස් වහන්සේට මුළු ජීවිතේ පූජා කරලා නම් මොනවද කරන්න කියන්නේ? එක එක දේවල් කරන්න සජෙස්ට් කරනවානේ. එක එක සංවිධාන වලින් එක එක දේවල් කියනවා. ඔයා බැඳලා හරියන්නේ නැහැ. ඔයා බඳින්න නැතු ඉන්න ඕනේ. ඔයා බැඳලා නම් ඔයාගේ හස්බන්ඩ්ගෙන් වෙන් වෙන්න ඕනේ. හලෙලූයා. ඔයා රත්තරන් බඩු දාන්න එපා. ඔයා පාට අඳින්න එපා. ආමේන්. දෙවියන් වහන්සේවට කැමති නෑ. ආමේන්. පාට සෑදූ දෙවියන් දුන්න කවුද? මල්වල කොච්චර ලස්සන පාට තියෙනවද? ආමේන්. හලෙලූයා. රන්ද මාගේ රිදීද මාගේ කිව්ව දෙවියන් වහන්සේ. ඇයි එහෙනම් දෙවියන් වහන්සේ අපිට කැමති නැත්නම් ඇයි රත්තරණුයි රිදී මෙහෙ තිබ්බේ? හලෙලූයා. ආමේන්. උන්වහන්සේ අපි එදා කතා කරා ආදම යේවයි දෙන්නම මවලි වෙල්ලා තමයි දෙවියන් වහන්සේ ආශිර්වාද කරේ. හලෙලූයා. උන්වහන්සේම කියනවා මනුෂ්‍යයා තනිව සිටීම සුදුසු නැත. ඇයි එහෙනම් අපි මේ තනි වෙන්නේ? නුඹලා තනි වෙනවා නම් යාඥාවේදී මිස කිසි ලෙසකින් නුඹලා තනි නොවන්න. ආමේන්. හලෙලූයා. එදා මම මොකද කිව්වේ? ඔබ තනිකඩ නම් මං වාගේ ජේසුස් වහන්සේව සරණ පාවා ගන්න. හලෙලූයා. ඔබ තනිකඩ නම් ඔබව ස්වාමියා දාලා ගිහින් නම් ඔබ ඩිවෝස් වෙලා නම් ඒත් කමක් නැහැ. ඔබ ජේසුස් වහන්සේව සරණ පාවා ගන්න. හලෙලූයා. ඔබ හොයාගන්න විශ්වාසවන්ත කෙනෙක්. ඔබට ආදරය කරන කෙනෙක්. ඔබට පිස්සුවෙන් වාගේනේ අපි දැන් කතා කරා. පිස්සුවෙන් වාගේ ආදරය කරන කෙනෙක්. දැන් ජේසුස් වහන්සේ විතරයි කුරුසියේ පූජා වෙන්න තරම් අපිට පිස්සුවෙන් වාගේ ආදරය කරේ. එයා කවමදාකවත් අපේ දාලා යන්නේ නැහැ. හලෙලූයා. ඔබ තනිකඩයි නම් ඔබ තාමත් තරුණ කෙනෙක් නම් ඔබ ස්වාමි පුරුෂයෙක් සොයමින් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ. ස්වාමි පුරුෂයා ලැබෙනකම් ඒ මුද්ද මේ ඇඟිල්ල දාගන්නකම් ඔබ ස්වාමීන් වහන්සේව සරණ පාවා ගන්න. හලෙලූයා. උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේගේ බලය ඇති ඔබව ආරක්ෂා කරන්න. උන්වහන්සේගේ බලය ඇති ඔබව ලෝකයේ මිනිස්යාගෙන් ගලවලා ඒ යක්ෂයාගෙන් ගලවලා ඔබව උන්වහන්සේට සුදු මනාලියක් කොට ඔබව ආරක්ෂා කරගෙන සිටින්න. ඔබේ ස්වාමි පුරුෂයා මුණ ගැසෙනකම්. හලෙලූයා. ඔබ සියල්ල හරි ආකාරව නැවත සිදු වෙනකම්. නැත්නම් ඔබ ස්වාමීන් වහන්සේ ඔබේ ස්වාමි පුරුෂයාව දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ ඔබ ස්වර්ගයට ඔසවනකම් ඔබ වැන්දබුවක් වෙන්න පුළුවන්. ඔබ අවිවාහක ඔබව සෙපරේට් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ස්වාමියා දාලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේව සරණ පාවා ගන්න ස්වාමීන් වහන්සේ ඔබව ස්වර්ගයට ඔසව ගන්නකම්. ආමේන්. ලෝකේ මිනිස්යාට රැවටෙන්න එපා. ආමේන්. ස්වාමීන් වහන්සේට පුළුවන් ලෝකයේ මිනිස්යාගෙන් ඔබ ඒක කරගෙන හිටියොත් ස්වාමීන් වහන්සේව සරණ පාවාගෙන උන්වහන්සේට ජීවිතය බාර කරලා හිටියොත් උන්වහන්සේට පුළුවන් අපේම ස්වාමි පුරුෂයා වගේ අපව ආරක්ෂා කරන්න. ආමේන්. සියල්ලෙන් අපව රැකවල් කරගෙන උන්වහන්සේට අපිත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හලෙලූයා. ආමේන්. ඉතින් මම සතුටු කරන්න හදන්නේ මිනිස්යන්ද නැත්නම් නොහොත් දෙවියන් වහන්සේද? මිනිස්යා සතුටු කිරීම හුඟක් අපහසුයි. ඇයි? මිනිස්යාගේ අවශ්‍යතාවයන් අද තිබෙන අවශ්‍යතාවය නෙමෙයි හෙට තිබෙන්නේ. අද කැමති දේ නෙමෙයි හෙට කැමති. අපිටත් තියෙනනේ. අනේ සිස්ටර් ඔයා ආසයිනේ දොඩම් ජූස් බොන්න. ඒ හින්දා මම දොඩම් ජූස් බෝතලයක් ගෙනා. අයියෝ සිස්ටර් ඒ දවස්වල මම කැමති. දැන් මම ආස ඇපල් ජූස් වලට. නේ? ඒ වාගේ. ඒතොර මිනිස්සු කිව්වොත් නෑ සිස්ටර් ඔයා ඔහොම හරියන්නේ නෑ. ඔයා මෙහෙම කරොත් තමයි හරියන්නේ. ඔයා ඔහොම කරලා හරියන්නේ නෑ. අර එහෙම කරොත් තමයි හරියන්නේ. ඔහොම එක එක විදියට ඔබ කලබන්න හදයි. සුභාරංචිය වෙනස් කරන්න හදයි. ආමේන්. ජේසුස් වහන්සේ හරියට ඔබ පිළිගන්න නම් ඔබ මේ විදියට ඉන්න ඕනේ. අර විදියට අඳින්න ඕනේ. මේ විදියට කරන්න ඕනේ. මේ විදියට ගීතිකා කියන්න ඕනේ. මේ විදියට වාඩි වෙන්න ඕනේ. මේ විදියට හිට ගන්න ඕනේ. මේ විදියට
කතා කරන්න ඕනේ මේ විදියට, අඳින්න පළඳින්න ඕනේ මේ විදියට, දේවල් කරන්න ඕනේ. ආමේන්. හලෙලූයා. එයාට කියන්න. ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගේ කුරුසී පූජාව පිළිගන්න. මගේ පව් කියා දීලා මම උන්වහන්සේ මගේ ස්වාමියා විදියට මම බාර අරගෙන ඉවරයි. ආමේන්. මම හිතන්නේ ස්වර්ගයට යද්දී නේද? ස්වර්ගයට යද්දී ජේසුස් වහන්සේ මගේ ඇඳුම දිහා බලලා, මම දාලා ඉන්න ආභරණ දිහා බලලා, නේ? මම කතා කරන භාෂාව දිහා බලලා, මම ගායපු ගීතිකා දිහා බලලා, මම වාදනය කරපු වාදන භාණ්ඩ දිහා බලලා ස්වාමීන් වහන්සේ ස්වර්ගය ඇතුළට ගනී කියලා මම හිතන්නේ. උන්වහන්සේ බලනවා නම් බලන්නේ කා මොකක්ද? මගේ හදවතයි. ආමේන්. උන්වහන්සේට වැඩක් තියෙන්නේ මගේ හදවතේ ජේසුස් වහන්සේ ඉන්නවද? එච්චරයි. ආමේන්. හලෙලූයා. මම ජේසුස් වහන්සේ තුළ ජීවත් වුණාද? මම අර කිව්වා වගේ මගේ පාපයෙන් මුළුමනින්ම නිදහස් වෙලා මම උන්වහන්සේව වැළඳගෙන හිටියාද? එච්චරයි. ආමේන්. එච්චරයි. ඒ නිසා මම උත්සාහ කරන්නේ කාව සතුටු කරන්නද? දෙවියන් වහන්සේව සතුටු කරන්න. ඇයි ඒ? දෙවියන් වහන්සේ මොකද්ද? මම සදා නොවෙනස් වූ දෙවියන් වහන්සේ. සදාකාලික දෙවියන් වහන්සේ. ආමේන්. මම වෙනස් වෙන්නේ නැහැ. මම යම්සේ සිටින්ද එසේම සිටිමි. Who I am, who I am. මනුෂ්‍ය වගේ දෙවියන් වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. හලෙලූයා. දෙවියන් වහන්සේ නොවෙනස් වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ නිසා උන්වහන්සේව සතුටු කරන්න ලේසි. මම එදා කිව්වා වගේ. අපි පොඩි මොහොතක් අරගෙන උන්වහන්සේට ආදරේ කිව්වහම මුලම හදවතින් උන්වහන්සේට එකපාරයි පොඩි මොහොතක් අරගෙන උන්වහන්සේට ආදරේ කියලා හඬ නගා කිව්වොත්, නැත්නම් හදවතින්ම කිව්වොත්, ඒ කියපු පුංචි දෙයට උන්වහන්සේට මහා මෙරක් තරම් දෙයක් උන්වහන්සේ අපිට දෙන්න සූදානම් වෙයි. හලෙලූයා. ඒ තරම් අපේ ආදරයට ආදරය කරන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ආමේන්. හලෙලූයා. නැත්තම් ජීවිතේ දෙයිද නේ? ආමේන්. ඒ නිසා උන්වහන්සේ අපේ ආදරයට ඕනෙම දෙයක් උන්වහන්සේ කරන්න සූදානම්. ඒ නිසා උන්වහන්සේ සතුටු කරන එක අපිට ලේසි. ඒ නිසා කවමදාකවත් මනුෂ්‍යයා කියන පුද්ගලයා අද ඔබට කැමති වෙන්න පුළුවන්, හෙට ඔබට අකමැති වෙන්න පුළුවන්. අද ඔබට අකමැති මනුෂ්‍යයා හෙට ඔබට කැමති වෙන්න පුළුවන්. ඒ නිසා මනුෂ්‍යයාගේ දේවල් විශ්වාස කරලා, මනුෂ්‍යයාගේ වචන විශ්වාස කරලා ඒ අය සමග පොරට පොර ඉන්න උත්සාහ කරන්නත් එපා. ආමේන්. හලෙලූයා. ඒ අය කියන දේවල් සම්පූර්ණයෙන්ම මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දාන්න. ආමේන්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ පමණක් හිතේ ධාරණය කරගෙන දෙවියන් වහන්සේ සතුටු කරන්න පුළුවන් ආකාරයට ක්‍රියා කරන්න. දෙවියන් වහන්සේ සතුටු මම මොන දේ කරොත්ද? දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ මම කොහේ ඉන්නවටද? දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ මම මොන දේවල් කතා කරනවද? දෙවියන් වහන්සේ සතුටු වෙන්නේ, උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ මම මොන විදියට ගීත ගායනා කරනවද? මොන ගීතිකාවද මට උන්වක්ව නේ? මොන ගීතිකාවද අපි තෝරගන්නේ කියලා දැනගන්නේ කොහොමද අපි? අපේ හදවතෙන් අපි ඕනම ගීතිකාවක් ගායනා කරද්දී ඒක අපේ හදවතට දැනෙනවා නම් අන්න දෙවියන් වහන්සේ අපේ ඒ ගීතිකාවත් එක්ක උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ ගීතිකාව තෝරගන්න. ආමේන්. ඒ ගීතිකාවන් ඔබ තෝරගෙන ඒ ගීතිකාවන් එක්ක ස්වාමීන් වහන්සේට යාඥා කරන්න, නමස්කාර කරන්න. ඇයි ඒ ගීතිකාව ඔබේ හදවතට දැනනවා කියන්නේ ඒ දෙයින්, ඒ ගීතිකාව තුළින් දෙවියන් වහන්සේ යම් දෙයක් ඔබේ හදවත ස්පර්ශ කරා. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ තුළ මට ඕනේ විදියට දන ගහලා හරි, ඕනේ විදියට අත් උස්සලා හරි යාඥා කරන්න පුළුවන්, නමස්කාර කරන්න පුළුවන්. මම මොන විදියට ඇඳගත්තොත්ද, මොන විදියට පැළඳගත්තොත්ද? හලෙලූයා. ඒ විදියට ඔබ අඳින්න පළඳින්න. ආමේන්. හලෙලූයා. නම සභාවට යනවා කියලා අයියෝ මම කාමරේදී මට ලේසි, මම නිකන් ෂෝට් එකක් දාලා ටී-ෂර්ට් නේ එහෙම කියලා සභාවට යද්දී එම යන්නේ පා. හලෙලූයා. දෙවියන් වහන්සේට ගෞරවය පැමිණෙන්නේ නැහැ. නේ සෙනග ඔබ ගැන හිනා වුණා. නේ සෙනග ඔබට විහිළු කරත් එතනින් ගෞරවය පැමිණෙන්නේ නැහැ දෙවියන් වහන්සේට. ආමේන්. සෙනග ඔබව ගෞරවයට පත් කරන තාක්කල් ස්වාමීන් වහන්සේත් ඒ ගෞරවය ලබනවා. එනිසා ඒ දේවල් ඒ විදියට තේරුම් ගන්න. ආමේන්. මම අඳින පළඳින විදිහෙන්, මගේ ක්‍රියාවෙන්, මගේ වචනෙන් හැම දෙයකම ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වෙනවද? එතන තමයි
අපේ සංස්කෘතිය කියන එක තියෙන්නේ. නැතුව මම සිංහල නිසා, මම බෞද්ධ පරිසරයකින් ආපු නිසා, නැත්නම් අපි මේ මුස්ලිම් සමාජයක ජීවත් වෙන නිසා ඒ දේ තුළ නෙමෙයි. නමුත් ස්වාමීන් වහන්සේ මා තුළ ප්‍රසන්න වෙන්නේ මොන ආකාරයටද? ඒ ආකාරය ස්වාමීන් වහන්සේගේ ගෞරවය පිණිස වේවා. ආමේන්. හලෙලූයා. මම තව මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දහසෙක්ම වෙමි. හලෙලූයා. අපි සේවය කරද්දී, විශේෂයෙන් අපි සේවය කරද්දී හැම මනුෂ්‍යයම අපට කැමති නැති වෙයි. මනුෂ්‍ය බොහෝ විට අපට අකමැති වෙයි. ඇයි ඒ? සමහර වෙලාවට අපි දේශනා කරද්දී උන්වහන්සේගේ වචන මනුෂ්‍යයට රිදෙනවා. ඇයි ඒ රිදෙන්නේ? ඒ කතා කරන වචනය තුළ යම් වරදක් ඒ මනුෂ්‍යයාගේ හදවතේ තිබෙන නිසා, ඒ ජීවිතේ තිබෙන නිසා. වරදට නේ අපි ඊතලයක් විද්දොත් නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි පොළවේ මේ ජීවත් වෙලා මේ නපුරු ලෝකේ ජීවත් වෙලා මොකද වෙලා තියෙන්නේ? සාතන් අපිව යක්ෂය බවට පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොනවද වෙලා තියෙන්නේ? අපිට දැන් අං ඇවිල්ලා. අං කියන්නේ මොනවද? උඩඟුකම ඇවිල්ලා. අපිට ඉහළට යන්න බෑ. අපි මනුෂ්‍ය විදිහට අපි හැමෝම ස්වාමීන් වහන්සේනේ කුරුසියේ එක හා සමානයි. එක ලයින් එකයි. අපිට එතනින් උඩකට යන්න බෑ. එතනින් උඩට යනවා නම් අපි දෙවියන් වහන්සේ වෙන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ නෙමෙයි. අපි මනුෂ්‍යයා. එහෙනම් ජේසුස් වහන්සේට පවා යන්න පුළුවන් වුණේ කුරුසියේ අර සීමාවට විතරයි. එතනින් එහාට ජේසුස් දෙවියන් වහන්සේ ඔසවලා ගත්තේ. එතකොට දෙවියන් වහන්සේ අපි එතනින් එහාට ඔසවන දවස් වෙනකන් අපි ඉන්න ඕනේ. එතකන් අපිට යන්න පුළුවන් කුරුසිය ජේසුස් වහන්සේ කියුවා ඒ හරහට ගහලා තියෙන පොල්ලේ ප්‍රමාණයට පමණක්මයි. දැන් එතනින් උඩට යන්න අපිට උවමනා වුණාම දෙවියන් වහන්සේ කැඳවන්නේ ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අපිට උඩට යන්න උවමනා වෙනවා අන්න අපේ උඩඟුකම කියන එක. උඩඟුකම මොකද වෙන්නේ? උඩඟුකම එන්නේ අපිට අන් දෙකක් වාගේ. හලෙලූයා. ඒතර අන තමයි අපිට උඩඟු වෙන්න අපේ අන් දික් වෙනවා. ආත්මික ලෝකෙන් ගත්තොත් හලෙලූයා. ආත්මිකව ගත්තොත් ආත්මික කැමරාවකින් ෆොටෝ එකක් ගත්තොත් උඩඟුකම තියෙන මනුෂ්‍යයාගේ අන් දෙකක් තිබෙනවා ඒ වගේ. හලෙලූයා. ඒ වගේම ඒ මත ඉඳගෙන උඩඟුකමත් එක්ක උඩට යනවා. හලෙලූයා. එතන මොකක්ද වෙන්නේ? අපි වචනය තුලින් අපේ උඩඟුකම නැති කරන්න ස්වාමීන් වහන්සේ යටහත්කම ගැන වචන කතා කරද්දී, දෛව වචනෙන් කතා කරද්දී ඒ ඊතලය වදින්නේ මොකේද අපේ? අපේ අංවලට. ඒ උඩඟුකමට. ඒවට වැදුනම මොකද වෙන්නේ? අපිට රිදෙනවා. නේ? ඒ දැන් ඒක අපේ ඇඟේ කොටසක් නේ. නේ? අං කැපෙනකොට රිදෙනවා. ඔගොල්ලෝ දැකලා ඇති සමහරවිට දැන් ඔගොල්ලන්ගේ වතු වල හරි ඒ ෆාම් වල හරි වැඩ කරලා තියෙනවා නම් හරක් ඉඳලා තියෙනවා නම් හරකගේ අඟ වෙනමම වගේ පේන්නේ. ඒක එච්චර මේකක් නෑ වගේ පේන්නමුත් ඒක කපද්දී හරි අමාරුයි උට. මොකද කරන්නේ? ඒක කපා ඔළුව අරහෙට මෙහෙට කරක ඔළුව හප්ප ගන්න වෙලාවකට ගිහිල්ලා අර ගස්වල. ඇයි ඒ තරමට ඒක අමාරුයි. තමන්ගේ ඔළුව හප්ප ගන්නවා ගිහිල්ලා එකෙක් ගස්වල එක බිත්ති වල තාප්පවල. එහෙනම් අංගවල ඉඩ දෙන්න එපා, අමාරුයි. කපද්දී. ඒ නිසා අඟක් එන්න එනවා ටක් ගාලා එතනින්ම කපලා දාන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. ඒ වගේම තමයි අපි පාපේ ඉන්න අපි පාපය කියන්නේ පාපය මොකක් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ? පාපේ නිතර භූමිය සමග සම්බන්ධයි. ඇයි? අපි මරණයට ලං කරනවා. හලෙලූයා. මරණයට ලං කරනවා. දැන් අපි හිටගෙන හිටියාට පව් කරද්දී මොකද වෙන්නේ? අර අඟ අර විදිහට යනවා. භූමියට සම්බන්ධ නිසා භූමිය ගෑවෙන තරමට අපිට නැට්ටකුත් එන්න යනවා. ඔබ දැකලා තියෙන යක්ෂයාගේ පින්තූරයක් දැකලා තියෙනවද? යකාගේ පින්තූර දැකලා නැද්ද? සාමාන්‍යයෙන් ඔය කාටුන් චිත්‍රවලනේ නේ මොකදලා තියෙන දත් දෙකක් මෙහෙම තියෙනවා නේ. උල් අන් දෙකක් තියෙනවා. නැට්ට මොකද? දිවක් තියෙනවා. නැට්ට දිගයි නේ බිම ගෑවෙන තරමට. ඇයි ඒ? නැට්ට තියෙන ඊතලයක් වගේ. ඇයි ඒ? පොළවට
එකතු කරන්න හදන්නේ මනුස්සයාව. ස්වර්ගෙට නෙමෙයි. පාපයත් එක්ක මොකද වෙන්නේ? නැට්ට දික් වෙනවා. අව පව් කරන්න භූමියත් එක්ක සම්බන්ධ කරනවා. බීස්ට් සත්වයා සතෙක් වෙනවා. මනුස්සයා සතෙක් වාගේ හැසිරෙන්නේ. පව් කරන්න මනුස්සයා සතෙක් වාගේ හැසිරෙන්නේ. මනුස්සෙක් විදිහට නෙමෙයි. එතන මොකද වෙන්නේ? අපි සභාවේ ඉඳගෙන පව් ගැන කතා කරද්දී, පාපය ගැන කතා කරද්දී ඒ ඊතල කොහෙටද වදින්නේ? නැට්ට. අර වගේම තමයි බල්ලෙක්. බල්ලොන්ගේ සමහර බල්ලොන්ගේ නැට්ට කපනවනේ. ඔච්චර වේදනාවයිද? දුවනවා හතර ගාක් දාලා. නේ හපන්නත් හදනවා. නේ ඇයි නැට්ට කපපුවම අනික කේන්ති යනවා. නේ ඇයි සැර බල්ලන්ගේ තමයි නැට්ට කපන්නේ? ඇයි වැඩිපුර සැර කරවන්නේ? නේ බල්ලව වැඩිපුර සැර කරවන්න තමයි නැට්ට කපන්නේ ලොකු බල්ලොන්ගේ. එතකොට බල්ලා සැර වෙනවා වැඩි. පොලිස් බල්ලන්ගේ අනිවාර්යෙන් නැට්ට කපන මොකද උන්ට සැර කරවන්න ඕන නිසා. එතකොට කේන්ති යනවා. අපි කේන්ති යනවා. ඇයි අතෙන්ට වදින නිසා. හලෙලූයා. අතෙන්ට වදින නිසා. ආමේන්. එතකොට ඒ නිසා කවමදාකවත් මනුස් එහෙම නොවුනොත් හැබැයි අර අං කපන්නෙත් නැතුව නැට්ට කපන්නෙත් නැතුව ඒ නැට්ටයි අඟයි දෙකම ආරක්ෂා කරගෙන දෙවියන් වහන්සේ වෙතට යන්න පුළුවන්ද? බෑ. සතෙක්ව ගෙනියන්න බෑ දෙවියන් වහන්සේ වෙතට. හලෙලූයා. අපි දේව දාසිය විදියට ආමේන්. අපේ වචනය තුලින් අනිවාර්යෙන් රිදෙනවා. වැදෙන්න ඕනේ තැනට වදිනවා අර කියන්නේ නේ. මොකද කියන්නේ? තොප්පිය දාගන්න අය තොප්පිය දාගන්න ඕනේ. බූට් එක දාගන්න අය බූට් එක දාගන්න. මේ වගේ වදින තැනට වදිනවා. අවශ්‍ය වදින්නේ නැති අයට වදින්නේ නැහැ. ආමේන්. ඒ නිසා මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් ක්‍රිස්තුස් වහන්සේගේ මම දාසයෙක් නොවෙමි. මනුස්සයන්ට ආස විදියට, මනුස්සය ප්‍රසන්න විදියට වෙන විදිහට මට හැමදාම දේශනා කරන්න පුළුවන් නම්, අපිට හැමදාම වචනය ගැන කතා කරන්න පුළුවන් නම් කවමදාක්වත් මම ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නෙවෙයි. මම මොකක්ද වෙලා තින්නේ? අපි සාමාන්‍යයෙන් අපි වොස්ටෝන් එක කරන්නේ මම ඒතර යක්ෂයාගේ දාසයෙක්. නේ. ඔයාගේ වරද හොඳයි. ඔයාගේ අපරාධය හොඳයි කියලා මම පාපේ හුරතල් කරොත් එහෙම මම යක්ෂයාගේ දාසයෙක් වෙනවා. ආමේන්. දෙවියන් වහන්සේගේ දාසයෙක් නෙවෙයි. හලෙලූයා. ඒ නිසා පාපය ගැන අනිවාර්යෙන්ම සෙනගට කතා කරන්න අවශ්‍යයි. හලෙලූයා. වාගේ. හොඳයි. ඉතින් සහෝදරයනි, මා දේශනා කළා වූ සුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාරව එකක් නොවන බව නුඹලාට දන්වමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමෙන් මිස මා ඒ මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. හලෙලූයා. මම දේශනා කරන සුභාරංචියක මනුෂ්‍ය ප්‍රකාරය එකක් නෙමෙයි. හලෙලූයා. ඒ මනුෂ්‍ය ප්‍රකාරය එකක් නෙමෙයි කියන්නේ. ඒ මනුෂ්‍ය ප්‍රකාරය එකක් නෙමෙයි කියන්නේ. මනුස්සයන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරුයි. නේ. යම් කෙනෙක් මරණ ඵලයට අපිට ස්වර්ගෙ හිමි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මනසකට තේරුම් ගන්න අමාරුයි. ඒක ඇදහිල්ලෙන් තේරුම් ගන්න අවශ්‍යයි. ඒක ආත්මික වශයෙන් තේරුම් ගන්න අවශ්‍යයි. නේද? ජේසුස් වහන්සේ රැණ ගැහුවා කියලා, කසපාර ලැබුවා කියලා, යා මරුණා කියලා නේද? අපිට ස්වර්ගෙ හිමි වෙන්න පුළුවන්ද? නේ සාමාන්‍ය මිනිස්සෙක් තේරුම් ගන්න කැමති නෑ. මොන විහිළුවක්ද බං ඒ කියයි. මොන පිස්සුවක්ද බං ඒ කියයි. ආමේන්. හලෙලූයා. නමුත් දන්න කෙනා තමයි දන්නේ. ආත්මෙන් වටහා ගන්න කෙනා තමයි දන්නේ. ඒ නිසා මා දේශනා කරව සුභාරංචිය වනාහි මනුෂ්‍ය ප්‍රකාර එකක් නොවේ. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීමෙන් මිස මා ඒ මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැත. ආමේන්. මම මේ සුභාරංචිය නිකන් මිනිස්සේ කිව්ව පළියට විශ්වාස කරපු දෙයක් නෙමෙයි. අද දවසේ ජේසුස් වහන්සේ ඔබ විශ්වාස කරන්නේ ඔබේ පාස්ටර් කියපු නිසාවත්, ඔබව සභාවට එක්කගෙන ආපු සිස්ටර් කියපු නිසාවත්ද? නැත්නම් ඔබ ඇත්තටම කුරුසිය පූජාව තුළින් ඔබ නිදහස් කරා කියන එක ඔබට ආත්මයට හැඟිලා තිබෙනවද? ඔබට දැකලා තිබෙනවද ඔබ දැන් නිදහස් වෙලා කියලා?
ඔබේ පාපෙන් ඔබේ වරදෙන් අපරාධෙන් ස්වාමීන් වහන්සේ ඔබ නිදහස් කරා කියලා ඔබේ ආත්මෙට දැනෙනවා. ජේසුස් වහන්සේ ඔබට හමු වෙනවාද? ජේසුස් වහන්සේ තුළ ඒක හැඟීම ඔබට දැනෙනවාද ආත්මිකව? නැත්නම් මොකද වෙන්නේ? කුරුසි පූජාව තවත් අපිට කතාන්දරයක් විතරයි. ආමේන්. ඒක දැනලා නැත්නම් අදම යාඥා කරන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේට. ස්වාමිනී, ඔබ වහන්සේ මගේ පාපයෙන් මගේ වරදෙන් අපරාධෙන් ඔබ වහන්සේ මාව නිදහස් කළාද? ඒක මට දැනෙන්න, දන්වන්න. මම දැන් නිදහස් පුද්ගලයෙක්ද? මම කොහොමද ඒක විශ්වාස කරන්නේ? මම ඇදහිල්ලෙන් විශ්වාස කරනවා. නමුත් මට ඒක දැනෙන්න, හැඟෙන්න අවස්ථාව දෙන්න. මගේ ආත්මයට ඒක දැනෙන්න, ඒක විඳින්න අවස්ථාව දෙන්න. හලෙලූයා. කොහොමද දැනෙන්නේ ඒක? ඉස්සර කඩා වැටුණු ඔබ නෙමෙයි අද. ඔබට පුදුමාකාර ශක්තියක් තිබෙනවා. ආමේන්. ඔබ තුළ පුදුමාකාර බලයක් ඔබට දැනෙනවා. ඔබ තනි වෙලා නැහැයි කියන බව හැඟෙනවා. දෙවියන් වහන්සේ ඔබ කොච්චර මනුෂ්‍යයා තනි කරත් නමුත් ඔබ ගාව දෙවියන් වහන්සේ ඉන්නවා කියන හැඟීම ඔබට තිබෙනවා. පාපය ඔබට අප්පිරිය වෙලා. වරද ඔබට අප්පිරිය වෙලා. ඒක දැක්කාම අප්පිරියයි, අප්‍රසන්නයි, තිත්තයි. ආමේන්. අය මොකද්ද? අය දෙවියන් වහන්සේගේ දෙයට පිපාසයි. සුභාරංචිට පිපාසයි. නමස්කාරයට පිපාසයි. සභාවේ කටයුතු වලට සහභාගී වෙන්න පිපාසයි. ආමේන්. සභාවත් එක්ක වැඩ කරන්න, දේව සේවකයත් එක්ක වැඩ කරන්න පිපාසයි. පුදුම හැඟීමක්. පුදුම පිපාසයක්. හලෙලූයා. පුදුම ශක්තියක්, පුදුම ධෛර්යයක්, පුදුම බලයක්. හලෙලූයා. මම අලුත් කරලා වාගේ. ස්වාමීන් වහන්සේ මාව තල්ලු කරනවා වගේ. සමහර ලාවට අපි කඩා වැටලා අපිට නිකන් ඔක්කොම දේ පාවනා කිව්වත් නිකන් පුදුම බලයක් මගේ පිටිපස්සේ ඉඳගෙන මාව ඉස්සරහට තල්ලු කරනවා වාගේ හැඟීමක්. ආමේන්. හලෙලූයා. ඒ කියන්නේ ඒ කුරුසිය පූජාවේ බලය. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්න හොය. ආමේන්. හලෙලූයා. ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ කොයි වෙලාවටද? අපි ජේසුස් වහන්සේගේ කුරුසිය පූජාව පිළිගත් වෙලාවට. නැත්නම් අපි අන්‍ය භාෂාව කතා කරන වෙලාවට නෙමෙයි. ආමෙන්. හුඟක් අය හිතන්නේ අන්‍ය භාෂාව තමයි, අන්‍ය භාෂාව ලැබුවම තමයි ශුද්ධාත්මයන් වහන්සේ එන්නේ කියලා. ආමෙන්. හලෙලූයා. නැත්නම් මම වෙනදාට වැඩිය ටිකක් වෙවුල යාඥා කරන්න ගියපම නැත්නම් මගේ අතක් හෙල්ලෙනවා, නැත්නම් මගේ කටක් හෙල්ලෙනවා, කනක් හෙල්ලෙනවා, මොකක් හරි මගේ ශරීර අවයවයක් හෙල්ලන වෙලාවට තමයි මගේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්න කියලා මම හිතන් ඉන්නේ. නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතවලට වඩින්නේ කොයි වෙලාවටද? අපි ජේසුස් වහන්සේගේ සුභාරංචිය ඒ කුරුසි පූජා පිළිගත් විටයි. ආමෙන්. ඒ ෂණයෙන් උන්වහන්සේ වඩිනවා. හලෙලූයා. එළිදරව් කිරීමේ මිසමා ඒ මනුෂ්‍යයන්ගෙන් ලැබුවේවත් උගන්වනු ලැබුවේවත් නැහැ. ආමෙන්. ඒක මිනිස්සෙකින් ඉගෙන ගත්ත නෙමෙයි, මම ඒක අත්දැක්කා. ආමෙන්. යම් දෙයක් උගන්වලා කරනවට වැඩිය යම් දෙයක් ඇත්තටම අත්දැකලා කරද්දී අපි දන්නා මේ දේ හරිමයි කියලා. ආමෙන්. ඒ මාර්ගය හරිමයි කියලා. ඒ වගේ පෞල්තුමා කියන මිනිස්සෙක් මට උගන්වලා නෙමෙයි. ඇයි ඒ පෞල්තුමාට කිසිම දෙයක් මිනිස්සෙක් ඉගන්වන්නේ නෙමෙයි. උන්වහන්සේ පෞල්තුමා මොකද දමස්කයට යද්දී ජේසුස් වහන්සේමයි පෞල්තුමාට ප්‍රකාශ වුණේ. ආමෙන්. දින 3ක් නිරාහාරයෙන් දින 3ක් අන්ධ වෙලා ඒ ඉද්දී කාමරය ඇතුළට වෙලා ඉද්දී ජේසුස් වහන්සේම ඔහු කෙරේ ප්‍රකාශ වෙලා ඔහුව පුහුණු කරේ. ඔහු පුරුදු කරේ. ආමෙන්. ඒ නිසා මම සුභාරංචිය ඒ කුරුසි පූජාව මිනිස්සෙක්ගෙන් ඉගෙන ගත්ත නෙමෙයි. ඒක මම අත්දැක්කා. ආමෙන්. මක් නිසාද මා පසුගිය කාලයේ යුදෙව්වරුන්ගේ ආගමේ හැසිරුණ අන්දම එනම් දෙවියන් වහන්සේගේ සභාවට අප්‍රමාණ ලෙස පීඩා කොට ඒ නාස්ති කළ හැටි නුඹලා ඇසුවහුය. ආමෙන්. නුඹලා අහලා තියෙනවා මොනවා කරාද කියලා. මම ඉස්සර මොනවද කරේ? පෞල්තුමා කියනවා මම මොනවද ඉස්සර කරේ? මම සභාවන්ට හානි කරා. ජේසුස් වහන්සේගේ සෙනගට ජේසුස් වහන්සේව අදහගෙන හිටිය සෙනගව මම මරන්න උත්සාහ කරා, හිර කරා. ගැහුවා, පෙළුවා. ආමෙන්. ඔය ඔක්කොම බොරුයි කිව්වා. ඒ සෙනගට මම පීඩා කරා. නමුත් ජේසුස් වහන්සේ මගේ ඉදිරියේ ප්‍රකාශ කළා ඇහුවේ මොකද්ද? සවුල් නුඹ මට පීඩා කරන්නේ මක් නිසාද? එතකොට සවුල් මොකද කිව්වේ? ස්වාමිනී මම නුඹට පීඩා කළේ කෙසේද? හලෙලූයා. දෙවියන් වහන්සේගේ දරුවන්ට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව අදහාගත්ත සෙනගට හලෙලූයා
යම් පීඩාවක් යම් කරදරයක් යම් අඩත්තෙට්ටමක් කරනවා නම් ඒක දෙවියන් වහන්සේ බාරගන්නේ දෙවියන් වහන්සේට කළා වාගේ. ඒ මගේ දරුවට කළා වාගේ නෙමෙයි. ඒ නිසා හුඟක් අපි පරිස්සම් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවෙක්ට දෙවියන් වහන්සේව අදාහගත්ත කෙනෙක්ට අත තියන්න ඉස්සෙල්ලා. පීඩාවක් ගෙනෙන්න ඉස්සෙල්ලා. වරදක් දැකලා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඉස්සෙල්ලවත්. ආමෙන් හලලූයා. ඊට විරුද්ධව ලෝකාකාරයෙන් හැසිරෙන්න බෑ අපිට දැන්. ආමෙන්. අර කෙනාට වරද තබන්න බෑ. ඒ කෙනාව තලන්න පෙලන්න බෑ තවත්. හලලූයා. එයාට පීඩා කරන්න බෑ තවත්. ඒක දෙවියන් වහන්සේ ගන්න කාට කරා වගේද? ජේසුස් වහන්සේ ගන්න එක ජේසුස් වහන්සේට කරා වගේ. එතකොට ඒකේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. ආමෙන්. ඇයි දෙවියන් වහන්සේටයි ඒක කරේ තවත් මිනිස්සෙක්ට නෙමෙයි. ආමෙන්. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයටයි සභාවට කරන පීඩාව කරන්න අපි දෙවියන් වහන්සේටයි ජේසුස් වහන්සේටයි. ඒ සභාව කියන්නේ මොකද්ද? සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. එක මිනිස්සෙක් සභාවේ ඉන්න එක මිනිස්සෙක් වුණත් සභාවේ මොකද්ද? ක්‍රිස්තුස් සභාවේ කොටසක්. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයක්. ආමෙන්. හලලූයා. මේ අතෙන් මේ අතර ගහන්න පුළුවන්? බෑ මට රිදෙනවා. හලලූයා. දැන් සාලී චන්ද්‍රයි රණ්ඩු වෙලා ඔය දෙන්න ගහගත්තොත් එහෙම මොකක්ද වෙන්නේ? මේ අතෙන් මේ අතර ගහනවා. ආමෙන්. සාලී චන්ද්‍රට ගැහුවා ඒක සාලීට රිදෙනවා. ගහගෙන බලන්න අනිත් අතට රිදෙනවා නේ. මේ අතෙන් මේ අතරත් ගැහුවා ඒත් රිදෙනවා. හලලූයා. ඒ නිසා සභාව ඇතුළේදී අපි එකිනෙකා එහාට මෙහාට ගහගත්තොත් ඒක තමන්ටමයි දැනෙන්න යන්නේ. ආමෙන්. අනිත් කෙනාට වඩා ඒක තමන්ටමයි ආපසු වැදෙන්න යන්නේ. ආමෙන්. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මේක ක්‍රිස්තුස් වහන්සේගේ සෙනඟට එකිනෙකාට විරුද්ධව වැඩ කරන්න දැන් තවත් බෑ. ආමෙන්. හලලූයා. මාගේ පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන අතිශයින් ජොලිතව සිටීමෙන් මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝ දෙනෙකුට වඩා යුදවරුන්ගේ ආගමේ වර්ධනය වුණෙමි. හලලූයා. මොකද ඉස්සර පියවරුන්ගේ පරම්පරාගත නියෝග ගැන පියවරුන්ගේ පරම්පරාගත නියෝගය කියන්නේ මොනවද? ආඥාවන්, නියෝග, තෝරාව, මෝසෙස්ගේ, යොෂුවගේ, ආබ්‍රහම්ගේ, යාකෝබ්ගේ, ඊසාක්ගේ ඒ හැම දෙයක්ම බලපවත්වලා ඒ හැම දෙයක්ම බලය අරගෙන මොකද කරේ? අතිශයින් ජොලිතවත් මාගේ රටවැසියන් අතරේ මාගේ වයසේ බොහෝ දෙනෙකුට වඩා හලලූයා මගේ රටවැසියන් අතරේ මගේ දේශීය සෙනග අතරේ මගේ වයසේ සිටින බොහෝ දෙනෙක්ටත් වඩා අපේ වයසේ ඉන්න බොහෝ දෙනෙක්ටත් වඩා මම ජොලිතමත් යුදෙවරුන්ගේ ආගම ප්‍රචලිත කරා කියනවා. යුදෙවරුන්ගේ ආගමේ වර්ධනය උදෙසා මෙහෙ කරා කියනවා. ආමෙන්. හලලූයා. නමුත් මවකුස පටන් මා වෙන් කළා වූද තමන්ගේ කරුණාව කරන කොටගෙන මා කැඳෙව්වාද දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයන් වහන්සේ ගැන අන්‍ය ජාතීන් අතරේ මා විසින් දේශනා කරන පිණිස. උන්වහන්සේ මා තුළේ ප්‍රකාශ කරන්නට කැමති වූ කෙනෙහිම මාංශය හා රුධිරය සමග මන්ත්‍රණය නොකොට මට පළමුවෙන් ප්‍රේරිතව සිටි උන් ළඟට යෙරුසලමට නොගොස් අරාබියට පිටත්ව ගොස් නැවත දමස්කයට හැරී ආවෙමි. ආමෙන්. හලලූයා. මොකද පෞල්තුමා කියන්නේ? මව්කුස පටන් මා වෙන් කළා වූද? අරගලන්ට කතා කරලා කියනවා. පරණ ගිවිසුමේ ඒ පදත් එකතු කරලා ඒ දේවලුත් එක්ක මෙන්න යුදෙවරුන්ට කතා කරනවා. මව්කුස පටන් මා වෙන් කළා වූද? මව්කුසේ පටන් මා වෙන් කරගත්ත දෙවියන් වහන්සේ. නේ ඒක තමයි මම දෙවියන් වහන්සේ තුල හිටියේ. ඒක තමයි මම යුදෙව් ආගමේ ඉතිහාරි දේව මාලිකාව උදෙසා සේවය කරේ. පුදුම ජොලිතකමකින් මම සේවය කරා. ආමෙන්. පුදුම ජොලිතකමකින් මම සේවය උදෙසා මගේ ජීවිතේ පූජා කරන තරම් මම ජොලිතකමකින් මම සේවය කළා. හලලූයා. ඒ වගේම තමන්ගේ කරුණාව කරන කොටගෙන මා කැඳෙව්වා. උන්වහන්සේගේ කරුණාව කරන කොටගෙන. මගේ හැකියාවක් නිසා නෙමෙයි. හලලූයා. මම සාවුල් නිසා නෙමෙයි. මම වංශාධිපතියෙක් නිසා නෙමෙයි. මම රෝමයේ කෙනෙක් නිසා නෙමෙයි. මම සැන්හෙඩ්‍රින් සභාවේ කෙනෙක් නිසා නෙමෙයි. නමුත් උන්වහන්සේගේ කරුණාව නිසා මාව කැඳෙව්වා උද දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාණන් ගැන අන්‍ය ජාතීන් අතරේ
දෙවියන් වහන්සේ මාව කැඳවුවලු තමන්ගේ පුත්‍රයාණන් වහන්සේ ගැන අන්‍ය ජාතීන් කෙරේ අතරේ මා විසින් දේශනා කරන පිණිස. හලලූයා. ඔහුගේ කැඳවීම ගැන ඔහු කතා කරනවා. දෙවියන් වහන්සේ මාව කැඳවගත්තේ කවද ඉඳන්ද? මව් කුසේ පටන්. හලලූයා. කවදින්දන්ද? මව් කුසේ පටන්. ඒ වගේම දැන් මාව නියම කරලා තියෙන කාට දේශනා කරන්නද? අන්‍ය ජාතීන්ට සුභාරංචි දේශනා කරන්න. උන්වහන්සේ මා තුලේ ප්‍රකාශ කරන්නට කැමති වූ කෙනීම. උන්වහන්සේ මා තුලේ ප්‍රකාශ කරන්නට කැමති වූ කෙනීම මාංශය හා රුධිරය සමග මන්ත්‍රණය නොකොට. හල්ලුයා. මම මගේ ශරීරයෙන් අහලා බැලුවේ නෑ. මම මේ දේ කරන්න ඕනේද කියලා. හල්ලුයා. ආමේන්. අරහෙට ගියාපම් මම සේවයට ගියාපම් මම කොහොමද කරන්නේ? මගේ ශරීරයෙන් ඇයි ඒ ශරීරයෙන් අහලා බැලුවේ නෑ කියලා. ඒක අරගොල්ලන්ට ප්‍රශ්න වෙලා තිබුණේ මොකද්ද? චර්මච්ඡේදනය ගැන. චර්මච්ඡේදනය නොකොට මේ කිසිම කෙනෙක්ව ජේසුස් වහන්සේ වෙතට ගේන්න පුළුවන්ද? අන්‍ය ජාතීන් චර්මච්ඡේදනය වෙලා නෑ නේද? දෙවියන් වහන්සේ තෝරගත්ත සෙනගක් නෙමෙයි නේද? කියලා ඒ දේවල් මාංශේ රුධිරය කරන කොටගෙන නෙමෙයි නුත් මොනවාද? සමග මන්ත්‍රණය නොකොට ඒ කට්ටිය එක්ක මම කතා කරේ නෑ. මගේ මාංශය එක්කවත්, මගේ ශරීරය එක්කවත්, මගේ රුධිරය එක්කවත් මම කතා කරේ නෑ. ඇයි මේ මාංශය කියන්නේ? මම කවුද? මම දියුදෙව්වෙක්ද? රුධිරය කියන්නේ කවුද? මගේ පරම්පරාව මොකද්ද? මගේ ලේ මොකද්ද? මම ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙක්ද? හලලූයා. ඒක මම විභාග කරේ නෑ. මට පළමුවෙන් ප්‍රේරිතව සිටියු. මට පළමුවෙන් ප්‍රේරිතව සිටියු උන් ළඟට යෙරුසලමට නොගොස්. මට පළමුවෙන් ප්‍රේරිතව සිටව. ඒකයි කවුද කියන්නේ? පේත්‍රස්ලා, යොහාන්ලා, මාක්ලා ජේසුස් වහන්සේ ළඟම හිටපු අයගෙන්වත් එයා අහන්න ගියේ නැහැලු. ආමෙන්. ඒ විමසන්න ගියේ නෑ. මෙයාට සුභාරංචි අයිතිද? අරයට සුභාරංචි කියන්නේද? මෙයාට සුභාරංචි කියන්නේද කියලා මට පළමුවෙන් මගේ බොස්ලා ගාවට ගිහිල්ලා මං ඇහුවේ නෑ. මේගොල්ලන්ට කියන්න ඕනේද නැද්ද කියලා. හලලූයා. ඇයි ඒ? මම මාංශයෙන් රුධිරයෙන් ඇහුවේ නෑ. මම ප්‍රේරිතයන් වන්වත් ඇහුවේ නෑ. මං අරාබියට පිටත්ව ගොස් නැවත දමස්කයට හැරියාවෙමි. හලලූයා. මම යන්න ගිහිල්ලත් මම ආපහු හැරිලා ආවේ මොකටද? ස්වාමීන් වහන්සේ පැහැදිලිව මට කතා කරලා කිව්වා අන්‍ය ජාතීන්ට සුභාරංචිය කතා කරන්න. ආමෙන්. අන්‍ය ජාතීන්ට සුභාරංචිය කතා කරන්න. ඕනෙම ජාතියකට මාංශේ රුධිරය ගැන බලන්න එපා. ආමෙන්. එයාට දෙවියන් වහන්සේව අවශ්‍යයි. තවද 3 අවුරුද්දකට පසු කේපස් දකින්න පිණිස යෙරුසලමට ගොස්. කවුරු දකින්න පිණිසද? කේපස්. කවුද මේ කේපස් කියන්නේ? පේත්‍රස්. පේත්‍රස් දකින්න පිණිස යෙරුසලමට ගොස් ඔහු සමග 15 දවසක් නැවතී සිටියෙමි. ආමෙන්. 15 දවසක් නැවතී හිටියලු. දවස් 15ක් නැවතිලා හිටියලු. නමුත් ස්වාමීන් වහන්සේගේ සහෝදරයා වන යාකෝබ් හැර අනෙක් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටුමි. හලලූයා. ඒ තැනදී පේත්‍රස්ව බලන්නයි පවුල්තුමා යෙරුසලමට යන්නේ. ගිහිල්ලා දවස් 15කුත් එතන නැවතිලා ඉඳලා. නමුත් කාවද හම්බෙලා තියෙන්නේ? යාකෝබයි. ආමෙන්. හම්බෙලා තියෙන කාවද? යාකෝබ් හැර අනෙක් ප්‍රේරිතයන්ගෙන් වෙන කවරෙකුවත් නුදුටුමි. මා නුඹලාට ලියා වන මේ කාරණා සම්බන්ධව මා බොරු නොකියන බව මෙන්න දෙවියන් වහන්සේ ඉදිරිපිට කියා සිටින්. මේ කිසිම කතාවක් බොරු නෙමෙයි. මම ඇත්තමයි කියන්නේ. පසුව සිරිය, කිලිකිය යන පළාත්වලට ආවෙමි. ක්‍රිස්තුස් වහන්සේ තුළ යුදයේ සභාව ඒ තාක්ම මාගේ මුහුණ දැක ඇඳිනගෙන නොසිටියෝය. ආමෙන්. හලලූයා. මම සිරියට ගියා, කිලිකියට ගියා, හැම පළාතකටම ගියා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ යුදේ සභාව, යුදේ තිබ්බ එක සභාවක එක්කෙනෙක්වත් මාව හඳුනගෙන හිටියේ නැහැ. වෙන්න පුළුවන්ද? යුදේ තියෙන එක සභාවක්වත් ඔහු හඳුනගත්තේ නෑලු. මේ සැන්හෙඩ්‍රින් සභාවේ සමාජිකයෙක්. සවුල් දේව මාලිගාව වෙනුවෙන් නේ සටන් කරපු කෙනෙක්. යුදේ හිටියේ කවුද? යුදේ සභාවලත් ඉන්න ඕනේ යුදෙව්වරු. ඒ සභාවල කිසිම කෙනෙක් ඔහු හඳුනගත්තේ නෑලු. ආමෙන්. පවුල්තුමා හඳුනගත්තේ නෑලු. මේ හොඳට ඒගොල්ලොත් එක්ක සේවය කරපු අය හඳුනගෙන නෑ. වරක් අපට පීඩා කළ තැනැත්තා තමා විසින් වරක් නාස්ති කළව ඇදහිල්ල දැන් දේශනා කරන්න යන ප්‍රවෘත්තිය පමණක් ඔවුන්ට ලැබුණේය. ආමෙන්.
හලලුයා මොනවද කතා කරේ? වරක් මම පීඩා කරා සභාවට. ඒ පීඩා කරපු සභාවේ ඒ පණිවිඩයම. ඒ ඔහු යුදේද නේ යෙරුසලමද යුදේද සමාරියද මුළු ලෝක සීමාවන් දක්වා විනාශ කරන්න හදපු ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල. ඔහු විනාශ කරන්න හැදුවේ ඇදහිල්ල. නමුත් ඒ ඇදහිල්ල ගැන මොහු දැන් ගිහිල්ලා දේශනා කරාලු. බලන්න ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයන් වෙනස් කරන්න හැටි. හලලුයා. මම ඒ තරමට ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව හිටපු කෙනෙක්. මම ඒ තරම්ම දෙවියන් වහන්සේට විරුද්ධව හිටපු කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේට. ඒ අදහිල්ල මම විනාශ කරන්න හදපු කෙනෙක්. නමුත් ඒ ක්‍රිස්තුස් වහන්සේම මාව තෝරගෙන මාව ඒ යුදයම ඒ සභාවල පවා දේශනා කරන්න උන්වහන්සේ පාවිච්චි කරාලු. හලලුයා. එතොර එහෙමනම් හලලුයා. එතොර අන්‍ය ජාතීන් ඒ අය දෙවියන් වහන්සේව දැනගෙන හිටියෙත් නෑ. ඒ අය ක්‍රිස්තුස් වහන්සේව එච්චර කවුද කියලා හඳුනගෙනත් නෑ. ඒ අය ජේසුස් වහන්සේව අදහන සෙනගක් කියලා මරන්න හැදුවෙත් නෑ. ඒ තමන්ගේ පාඩුවේ ජීවත් වෙච්ච අය. මම ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ල මරන්න හදපු කෙනාව දෙවියන් වහන්සේ මෙහෙම පාවිච්චි කරනවා නම් ඒ ඇදහිල්ල ගැන කිසි හැවිල්ලක් බැලිල්ලක් නැතිව ඉන්න අර අන්‍ය ජාතීන්ව දෙවියන් වහන්සේ කොහොම පාවිච්චි කරයිද? ආමෙන්. හලලුයා. මම දෙවියන් වහන්සේව හඳුනගෙනත් දෙවියන් වහන්සේ අඳුනගත්තත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අඳුනගෙන හිටියේ නෑ. ආමෙන්. හලලුයා. ඒ නිසා මම ඒ ඇදහිල්ල විනාශ කරන්න හැදුවා. ඒ ජේසුස් වහන්සේගේ මරණයට මම සම්බන්ධයි. නමුත් අර අන්‍ය ජාතීන් එක්කෙනෙක්වත් ඒ මරණයට සම්බන්ධුනේ නෑ. හලලුයා. ඒතර උන්වහන්සේව කොපමණ අපට වඩා කියන්නේ යුදෙව්වරු වන අපට වඩා දෙවියන් වහන්සේ කොයිතරම් එහෙනම් ඒ අයට ආශිර්වාද කරන්න ඕනේද? ඒ අයට අපටත් වඩා ඒ අයට දෙවියන් වහන්සේ කොයිතරම් උවමනාද? ආමෙන්. හලලුයා. ඔහු මා ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. හලලුයා. එසනක මොකද කරලා තිනේ සුභාරංචිය ගැන අහලා ඒ අය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාලු. මේ වගේ ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව වැඩ කරපු කෙනෙක් දෙවියන් වහන්සේ අරගෙන පාවිච්චි කරනවා කියපුවා. හලලුයා. ආමෙන්. අද දවසේ අපේ ජීවිතවලත් අපේම පවුලේ අය, අපේම ගමේ අය, අපේම නගරයේ අය හලලුයා. දෙවියන් වහන්සේව දැන ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලට හානි කරනවා වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ අදහනවා කිය සභාවට පීඩා කරනවා වෙන්න පුළුවන්. ආමෙන්. හලලුයා. සභාවකට පවුලක් තවත් පවුලකට. ආමෙන්. එකම අවයවයක් තවත් අවයවයකට විරුද්ධව වැඩ කළොත් ඒකෙන් පෙන්වන්නේ මොකද්ද? ඒකෙන් පෙන්වන්නේ ඒ අය දෙවියන් වහන්සේට අර යුදෙව්වරු වාගේ නමස්කාර කරනවා නම් ජේසුස් වහන්සේව හඳුනගෙන නැහැ. ජේසුස් වහන්සේව හඳුනගෙන නැහැ. හලලුයා. ආමෙන්. ඒ නිසා පෞල්තුමා මොකද කරන්නේ? කියන්නේ ඇදහිල්ලට හානි කරන්න එපා මං කරා වාගේ. ක්‍රිස්තුස් වහන්සේට පීඩා කරන්න එපා මං කරා වාගේ. හැරෙන්න. හලලුයා. ඔබ අතක් විදිහට ස්වාමීන් වහන්සේ පාවිච්චි කරනවා නම් අතක් වාගේ පාවිච්චි කෙරේවා. ආමෙන්. ඔබ සභාවක් වෙන්න පුළුවන් නම් අතක් වාගේ ඔබ අතින් වෙන වැඩේ ඔබ සභාවේ කරන්න. ආමෙන්. අනිත් සභාවේ කකුලෙන් කරන වැඩේ කරනවා කියලා ඒ අතෙන් ගිහිල්ලා අර කකුලට ගහන්න එපා. ආමෙන්. කකුලේ තියෙන සභාව අර අතෙන් කරන වැඩේ අපිටත් කරන්න ඕනේ කියලා අර අතේ කරන වැඩේට ගිහිල්ලා කකුලෙන් ගහන්න යන්න එපා. එකම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ආමෙන්. අපි එකම දේව රාජ්‍යයයි. ආමෙන්. අපි එකිනෙකාට විරුද්ධ වුණොත් හලලුයා. අපි අපටම විනාශය පමුණවා ගන්නවා මිස ආමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව වර්ධනය වෙන්නේ නැහැ. ආමෙන්. ඒ නිසා එකතු වෙලා යාඥා කරන මොන වෙනස්කම් තිබුණත් කමක් නැහැ.
හලලුයා. ඇයි සුභාරංචිය කවමදාකවත් වෙනස් වෙන්නේ නැහැ. කුරුසියේ පූජාව වෙනස් වෙන්නේ නැහැ. ගායන ගීතිකාව වෙනස් කියලා, වාදනය කරන භාණ්ඩය වෙනස් කියලා, ආමෙන්. ඇඳුම පැළඳුම වෙනස් කියලා, සිරිත් විරිත් ඒ දේවල් වෙනස් කියලා, ආමෙන්. හලලුයා. ස්වාමීන් වහන්සේ තුළ තබා තිබෙන විශ්වාසය ඇදහිල්ල ඒ ස්ථානය වෙනස් නැහැ. ආමෙන්. අපි හැමෝම එක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයකට එකතු කරනවා නම් එකතු කරන්න පුළුවන් එකම සාධකය මොකක්ද? කුරුසිය පූජා විතරයි. අපේ ඇඳුම පැළඳුමකට බෑ අපිව ස්වර්ගෙන් නවත්තන්න. දේව රාජ්‍යෙන් නවත්තන්න. අපේ ගායන ගීතිකාවකින් සංවිධානයේ නමකින් කිසි මනුෂ්‍යයෙක්ට බෑ අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් වෙන් කරන්න. ආමෙන්. හලලුයා. අපි හමාරගත්තේ නැත්තම්. හලලුයා. කුරුසිය පූජාව විතරයි අපව එක ශරීරයකට එකතු කරන්නේ. කුරුසිය පූජාව විතරයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට අප මාංශවත් කරන්නේ. ආමෙන්. හලලුයා. සභාව එක මාංශයකට මාංශවත් වෙන්න අවශ්‍යයි. ආමෙන්. ගලාතියේ සියලු සභාවලට ලියලා එවන වගනම් මොකද දෙවියන් වහන්සේ කියන්නේ? එක ශරීරයකට මාංශවත් වෙයල්ලා. ආමෙන්. ඔය පංගු බේරුකම් කරා ඇති. ආමෙන්. කඩා බිඳ ගත්තා ඇති. එක මාංශයකට එක දේව රාජ්‍යයක් විදිහට එක ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයක් විදිහට වැඩ කරන්න පටන් ගනිල්ලා. ආමෙන්. අද දවසේ අපි ස්වාමීන් වහන්සේ තුළ යාඥා කරමු. අද දවසේ ඕමාන් දේශයේ සියලු සභාවන් උදෙසා අපි යාඥා කරමු මොහොතක් රැගෙන. හලලුයා. ස්වාමිනේ, ගලාතියේ සභාවන්ට ඔබ වහන්සේ කතා කළා වාගේ ඕමාන් හි සියලු සභාවන්ට ඔබ වහන්සේ වෙන් වශයෙන් ඔබ වහන්සේ කතා කරන සේක්වා. මගේ ජීවමාන ජේසුනේ මගේ දෙවියන් වහන්සේ එක සභාවෙන් සභාවට වෙනස් ස්වාමිනේ. එක සභාවේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ කැඳවා තිබෙන දේව දාසීන් ස්වාමීන් වහන්සේ හලලුයා වෙනස් ස්වාමිනේ. මක්නිසත් ඔබ වහන්සේ ඒ අයව කැඳවා තිබෙන විදිහ වෙනස් මගේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ මගේ දෙවියන් වහන්සේ සුභාරංචික ප්‍රකාශකයන් ලෙසද, ගුරුවරුන් ලෙසද, සභාපාලකවරුන් ලෙසද, ප්‍රේරිතයන් ලෙසද, අනාගත වත්රුවරුන් ලෙසද ස්වාමීන් වහන්සේ එක සභාවන් ඔබ වහන්සේගේ ශරීරයේ එක අවයන් විදිහට එක විදිහට ක්‍රියා කරන්න පුළුවන් ආකාරයේ විදිහට ස්වාමීන් වහන්සේ කෙනෙක්ා කැඳවා තිබෙනවා ස්වාමිනේ. නමුත් ඒ කැඳවීම හඳුනා ගන්න නැතිව ස්වාමීන් වහන්සේ අතෙන් කකුලට පහර දෙයි නම්, කකුලෙන් අතට පහර දෙයි නම් ස්වාමිනේ ශරීරයකට පවතින්න පුළුවන්ද ස්වාමිනේ? රාජ්‍යයකට පවතින්න පුළුවන්ද ස්වාමිනේ? අනේ මගේ දෙවියන් වහන්සේ වෙනස්කම් බොහෝමයි. නමුත් ඇත්තේ එක සාධකයයි. ඇත්තේ සදා නොවෙනස් වන එක සාධකයයි ස්වාමිනේ. ඒ වහන්සේගේ කුරුසිය පූජාවයි. ඒ කුරුසිය පූජාව කරනකොටගෙන ස්වාමිනේ මේ ඕමාන් දේශයේ මගේ දෙවියන් වහන්සේ සෑම සියලු සභාවක්, ඒ සෑම සියලු දේව දාසෙක්, දේව දාසියක්, ඒ දේව සේවකෙක්, දේව සේවිකාවක් ස්වාමීන් වහන්සේ, ඒ සෑම ඇදහිලි වන්තයක් ඔබ වහන්සේ ආශිර්වාද කොට ආලේප කරනු ලැබේවා. මේ මුළු ඕමාන්හි ඒ සියලු සභාවන් විකෘති කරන, ඒ සියලු සභාවන් කලඹවන, ඒ මුළුම දේව රාජ්‍ය විනාශ කරන්නට සාධන ඒ මුළුම සාතන්ගේ බලය මම නාසරිය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේබල බලෙන්, ඒ අන්තක්‍රිස්තුස්ගේ බලය, ඒ යෙසබෙල්ගේ බලය, ආහබ්ගේ බලය, බොරු අනාගත වත්රුගේ බලය, මූර්ගයාගේ බලය, අන්තක්‍රිස්තුස්ගේ බලය නාසරී ජේසුස් වහන්සේගේ නාමයෙන් ශාපකට බැඳ තහනම් කරන අතර මුළුම දේව රාජ්‍යයේ මුළුම සෑම සභාවක්ම ඔබ වහන්සේගේ සුදු ලේවලින් වසා ආලේප කොට අභිෂේක කොට රැකවල් කරනවා ස්වාමිනේ. සභාවකින් සභාවක් ඔබ වහන්සේ ආශිර්වාද කෙරේවා. සභාවකින් සභාවක් ඔබ වහන්සේගේ ආශිර්වාදය තුල ඔබ වහන්සේ රැගෙන යනසේක්වා. ඉහළටත් ඉදිරියටත් ඔබ වහන්සේගේ ආත්මික පන්නරයේ සභාවේ සෑම සියලු දෙනෙක්ටම නිදහස් කරමින්
ඔබ වහන්සේගේ දේව රාජ්‍ය මේ ඕමාන් දේශයේ ගොඩ නගන පිණිස ඔබ වහන්සේ සෑම සියලු දාස දාසියෙක්ටද සෑම සියලු දේව සේවක සේවිකාවක්ටමද සෑම සියලු ස්වාමීන් වහන්සේ ඇදහිලිවන්තයෙක්ටමද ඔබ වහන්සේ කතා කෙරේවා ආශිර්වාද කෙරේවා ස්වාමිනේ. එකිනෙකාගේ ආකල්ප ඔබ වහන්සේ වෙනස් කෙරේවා. හලෙලූයා. එකිනෙකාගේ ඉගැන්වීම් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කුරුසිය පූජාව තුල පමණක්ම වේවා. මගේ ජීවමාන යේසුනේ සභාවේ ස්වාමීන් වහන්සේ කිසිම නායකත්වයක් හලෙලූයා කිසිම නායකත්වයක් සාතන් විසින් අන්ධ නොකරන පිණිස අපි යාඥා කරන අතරමඟ දෙවියන් වහන්සේ ඒ සෑම ආත්මික නායකත්වයක් වෙත ඔබ වහන්සේගේ ආත්මික දැස් විවර වේවා. ඒ ආත්මික කන් පිහිටන සේක්වා. ඒ ආත්මික ස්වාමීන් හදවත් හලෙලූයා සෙනග ගැන වගකීමක් සෙනග ගැන ස්වාමීන් වහන්සේ හැඟීමක් සෙනග ගැන ප්‍රේමයක් සැබෑ වූ ප්‍රේමයක් හැම දාස දාසියක් තුළමත් සේවක සේවිකාවක් තුළත් නිදහස් කරේවා ස්වාමිනී. ඔබ වහන්සේගේ බලය ආලේපද හැම කෙනෙක් පතම ඔබ වහන්සේ නිදහස් කරේවා. එකිනෙකා ඔබ වහන්සේ වෙන් වශයෙන් වුණත් ඔබ වහන්සේගේ කැඳවීමේ සේවයේ ප්‍රකාරයට ඔබ වහන්සේ ආශිර්වාද කොට හැම කෙනෙක්ම ආලේප කරේවා අභිෂේක කරත්වා ස්වාමිනී. ඒ අය කරුණ කොටගෙන ඔබ වහන්සේ බොහෝසෙන් ඒ අයගේ සභාවන් ආශිර්වාද කරේවා. සංවිධානයක් වෙලස නොව පුද්ගලයෙක් නිසා නොව නමුත් දේව රාජ්‍ය සංකල්පයෙන් දේව රාජ්‍යයේ ආකල්පයෙන් ඒ දේව රාජ්‍යයේ අදිටනින් ඒ දේව රාජ්‍යයේ අරමුණින් සෑම සියලු දෙනෙක්ටම සේවය කරන පිණිසත් ඔබ වහන්සේගේ රාජ්‍යය වර්ධනය කරන පිණිසත් ඔබ වහන්සේගේම මුළුම අනුග්‍රහයත් ඒ මුළුම කරුණාවත් හැම සෑම සියලු දෙනෙක් වෙතටමත් සෑම සියලු සභාවක් වෙතටමත් ඔබ වහන්සේ නිදහස් කරේවා. ජේසුස් වහන්සේගේම නාමයෙන් ඔබ වහන්සේගේම සුදු සභාව ඔබ වහන්සේට බාරයි. ජේසුස් වහන්සේගේම නාමයෙන් ඔබ වහන්සේගේ සුදු බණාලිය ඔබ වහන්සේටම බාරයි. සියලු ස්වර්ගයේ විවර වේවා. මුළුම ස්වර්ගයේ විවර වේවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය මුළුමනින්ම සෑම සියලු දෙනෙක් වෙතටම නිදහස් කරේවා. ඔබ වහන්සේගේ ආත්මය හැම කෙනෙක් පතම බබලාවා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ තේජස මෙහියේවා. ජේසුස් වහන්සේගේම අත්‍යතුම් බලවත් වූ නාමයෙන්. ආමෙන්. හලෙලූයා ස්වාමීනි. ප්‍රශංසාම වේවා. ප්‍රශංසාම වේවා මගේ දෙවියන් වහන්සේට මහිමය වේවා.